සාදුනාදයක් පවත්වන්න. නැවතවතාවක් සාදුනාදයක් පවත්වන්න. නැවතවතාවක් සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙලා ලෝක සත්‍ය වෙනුවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාරන්නට යෙදුණා. අපි මේ පුන් පොය දවසේ සූදානම් වෙන්නේ හැමදිනාම ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පෙන්වා වදාරන්නට යෙදුණා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ මූලික කරගෙන ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරගන්නට අපි කල්පනා කළොත් අපේ ජීවිත දිහා හැරිලා බැලුවොත් අපි පුංචි කාලේ ඉඳලා මේ දක්වා අපේ ජීවිත තුළ අපිට නොයෙක් මතකයන් තියෙනවා. අපිට විවිධ දේවල් අපේ ජීවිතේ මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. අපි පුංචි කාලෙට හැරිලා බැලුවොත් මම පුංචි කාලේ මේ විදිහට ජීවත් වුණා. මම මේ දේවල් සිද්ධ කරගත්තා. මං ජීවිතේ මේ දේවල් ඉගෙන ගත්තා. මං ජීවිතේ මේ දේවල් දන්නවා. මං ජීවිතේ මෙහෙම තැනක හිටපු කෙනෙක්. දැන් මම මේ ජීවිතේ මෙහෙම ඉන්න කෙනෙක්. අනාගතයට මම මෙන්න මේ විදිහට වෙන්න උත්සාහවන්ත වෙන කෙනෙක්. මේ විදිහට අපේ ජීවිතය ඇතුලේ අතීතය, වර්තමානය, අනාගතය පිළිබඳව මානසිකාරයන් පවතිනවා. අපි මේ වෙලාවට ඇවිල්ලා බැලුවොත් අපි මේ වෙලාවේ බොහෝ විට ජීවත් වෙන්නේ, බොහෝ විට මෙනෙහි කරන්නේ අතීත කාරණා සම්බන්ධ කරගෙන අතීත කාරණාවන්ට සාපේක්ෂව මෙතුවක් කාලයක් ජීවත් වුණු මේ දේවල් ඉගෙන ගත්ත මේ දේවල් දන්න මම ඒ දන්නා බව තුළ ඉඳලා තමයි මේ වර්තමානය අපි මෙනෙහි කරන්නේ. අනාගතය ගැන අපි මානසිකාරයන් කරන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ මානසිකාර කරන දේවල් තමන් විසින් හිතලා කරගන්න දේවල්. තමන් හිතලා තමයි අනාගතය තමන්ගේ සැලසුම් කරන්නේ.
තම තමන් හිතලා තමයි තමන්ගේ අතීතයේ මෙච්චරකන් සියලු දේවල් සිද්ධ කරගත්තේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි අපි කල්පනා කරලා බලන්නට ඕන මේ තමන්ට මෙනෙහි වෙන දේ, තමන් අත්දකින දේ, තමන්ට හිතෙන දේ තමන් කියලා කෙනෙක් විසින් කරගන්න එකක්ද? එහෙම නැත්නම් ඉබේවට සිද්ධ වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් වෙන කවුරු හරි ඇවිදින් මේ දේවල් කරවනවද, හිතවනවද කියන එක. හැබැයි අපි බහුතරයක් දෙනා කටයුතු කරන්නේ ජීවිතයේ අතීතයේ ඉඳලා මේ දක්වා ජීවත් වෙච්ච තමන්, වර්තමානයේ ජීවත් වෙන තමන්, අනාගතයට ජීවත් වෙන්න ඉන්න තමන් තමයි තමන්ගේ ජීවිතයේ සියල්ල කරගත්තේ, සියල්ල හිතුවේ, සියල්ල සැලසුම් කළේ. මේ මානසික මට්ටම තමයි අපිට තියෙන්නේ. ඒක තමයි අපේ ජීවිතේ වෙලා තියෙන්නේ. කොටින්ම කිව්වොත් අතීතේ කවදා හරි දවසක මේ ලෝකේ ඉපදිච්ච මම කාලාන්තරයක් තිස්සේ ජීවත් වෙච්ච මම වර්තමානයේ තුලත් ජීවත් වෙන මම අනාගතයට ජීවත් වෙලා මැරිලා යන මම, මේක තමයි අපේ ජීවිත තුළ තියෙන සංකල්පය. ඒ ජීවිතය තුළ අපිට තියෙන සංකල්පයත් එක්කලා අපි මොකද්ද කරන්නේ? අතීතයේ උත්සාහවන්ත කළේ දුක නැති කරගන්න, වර්තමානයේ උත්සාහවන්ත වෙන්නේ දුක නැති කරගන්න, අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ දුක නැති කරගන්න. හැමෝගෙම ජීවිත තුළ පොදුවේ ගත්තොත් සියලු සත්වයන්ගේ ජීවිත තුළ තියෙන්නේ දුක නැති කරගන්න මොනෝම හරි දෙයක් කරන බලාපොරොත්තු වෙන. කල්පනා කරන්නකෝ. අපි පුංචි කාලේ අපේ අම්මා තාත්තා අපි ගැන හිතුවේ කොහොමද? දරු මල්ලන්ගේ අනාගතය සැපවන්ත කරන්න ඕන. ඒ අපිට නොතේරෙන කාලේ. ඒ දරු මල්ලන්ගේ ජීවිත සැපවන්ත කිරීම වෙනුවෙන් තමයි ඒ දරුවන් ඒ සැපවන්ත පැත්තට යොමු කරන අදහස් දරුවන්ට දුන්නේ. දරුවෝ ඒ සැපවන්ත පැත්තට යොමු කරන කටයුතු වලට යොමු කෙරෙව්වේ. එතකොට අපි කල්පනා කරන්න ඕන අපිට තේරෙන කාලේ ඉඳලත් අපි හැමෝම සැලසුම් හැදුවේ. එහෙම නැත්නම් අපි අධ්‍යාපනය කරපු තැන ඉඳලා, අපි රැකියාවල නිරත වෙච්ච තැන ඉඳලා, අපි මිල මුදල් හරි හම්බ කරපු තැන ඉඳලා මේ සියලු සැලසුම් අපේ ජීවිත තුළ තියෙන්නේ දුක නැති කරමින් සැපවන්ත කරගැනීමේ න්‍යාය. එනම් සියලු ලෝක සියලු සත්වයන්ගේ න්‍යාය කුමක්ද කියලා බැලුවොත් ඒකම තමයි. දෙවියන් දිව්‍ය සම්පත් වින්දනය කරන්න දෙවියන්ගේ බලාපොරොත්තුව. බ්‍රහ්මයන්ගේ බලාපොරොත්තුවේ ධ්‍යාන සම්පත්තිය, ධ්‍යාන සුවය වින්දනය කරන්න. අපේ බලාපොරොත්තු මේ මනුස්ස ලෝකේ මනුකාම සම්පත්තිය වින්දනය කරන්න. තිරිසන් ලෝකේ පවා බලාපොරොත්තු වේ තිරිසන් ලෝකේ කාම සම්පatti වින්දනය කරන්න. ඊට පස්සේ പ്രേත අසුර ලෝකේ පවා බලාපොරොත්තුව වින්දනයක් සැප සම්පතක් විඳින්න. කොටින්ම කිව්වොත් නිරිසත්වයෝ දුකෙන් මිදෙන්න පාර හොයනවා දුක් විඳින නිසා. අන්න අපිට තේරෙනවා එතකොට දුක කියන කාරණාව හැමෝටම පොදු නිසා, හැමෝම දන්න නිසායි
සැපවන්ත බවක් හොයන්නේ. ඒ සැපවන්ත බව හොයන්නේ දුකෙන් මිදීම පිණිස. දුක දුරු කර ගැනීම පිණිස. දුක නැති කර ගැනීම පිණිස. එහෙනම් ඔන්න අපි හැමෝම කල්පනා කළොත් අපිට තේරෙනවා දුක නැති කරගන්න උත්සාහවන්ත නොවන කෙනෙක් නැහැ. සැපය සොයමින් ගමන් නොකරන කෙනෙක් නැහැ. හැම දිනම දුකෙන් මිදෙන්න ක්‍රමයක් හොයනවා. දැන් ඔන්න අපිට තේරෙනවා හැමෝගෙම ජීවිතය ඇතුලේ තියෙන දුක දුරු කර ගැනීමේ න්‍යාය. දුකෙන් මිදීමේ න්‍යාය. දැන් අපි ඒ අතර තමයි අපිට බුදුබණ ඇහෙන්නේ. අපිට ධර්මය ඇහෙනවා පුංචි කාලේ ඉඳලා. අපේ බෞද්ධ සංස්කෘතියෙන් අපිට බණ ඇහෙනවා. අපිට ධර්ම ශ්‍රවණය වෙනවා. අපිට ධර්ම ශ්‍රවණය වෙනකොට ධර්මය ඇහෙනකොට අර අපේ ජීවිත තුල තිබුණු න්‍යාය මොකද්ද? දුක නැති කර ගැනීමේ න්‍යාය. අපි අර ඇහෙන බණ ටිකටම එහෙම නැත්නම් අපිට බණ ඇහෙනවනේ. ඒ ඇහෙන ටික අර අපි ළඟ තිබුණු න්‍යායයටම අපි ගලප ගන්නවා. අපි ළඟ තියෙන න්‍යායයටම අපි ගලප ගන්නවා. බණ අහපු අපි විතරක් නෙවෙයි ඒක කළේ. Tamanට තිබුණනේ ඕනම කෙනෙකුට ආගමික වටපිටාවක්. ඕනම කෙනෙකුට තියෙනවා ආගමික වටපිටාවක්. එතකොට Tamanට තියෙන ආගමික වටපිටාව ඇතුලේ තම තමන්ගේ ඒ ආගම තමන් ගලප ගන්නේ ඒ තමන්ගේ න්‍යායට. එතකොට තමන්ගේ රැකියාව ගලපගෙන තියෙන්නේ තමන් තුල තියෙන න්‍යායට. මොකද්ද එහෙනම් සත්වයාගේ න්‍යාය වෙන්නේ ජීවිතේ අරමුණ වෙන්නේ දුක නැති කර ගැනීමේ න්‍යාය, දුක දුරු කර ගැනීමේ න්‍යාය. එහෙනම් ඒ සත්වයා තමන්ගේ ජීවිතයට ලැබෙන සෑම අත්දැකීමක්ම ගලපන්න හදන්නේ මොකටද? තමන් තුල පවතින තමන් ගොඩනගපු තමන් අවබෝධ වෙච්ච තමන්ගේ න්‍යායට. අපිට උනේ ඒ හැමදේම තමන්ගේ න්‍යායට ගලපමින් යන අතර අපි බුදුබණත් තමන්ගේ න්‍යායට ගලපගත්තා. මොකද්ද තමන්ගේ න්‍යාය? දුකෙන් මිදෙන න්‍යාය, දුක නැති කරගන්න න්‍යාය, සැපවන්ත වෙන න්‍යාය, සැපවන්ත භාවයටපත් වෙන න්‍යාය. ඒ නිසා අපේ න්‍යායට ගලපගත් බුදුබණ ටික අපේ ජීවිතය ඇත්ත කරගෙන බුදුන් වහන්සේ දේශනා කළේ මෙන්න මේකයි කියලා අපි දෙයක් හදාගත්තා අපේ න්‍යායට අනුකූලව. අන්න ඊට පස්සේ අපේ න්‍යාය තමයි බුද්ධ න්‍යාය බවට අපිපත් කරගත්තේ. එතනින් එහාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට වටහා ගන්නට ඕන නැහැ. දැන් ඇයි අපි බුදුබණ දන්නවා. ඇයි අපිට අර ඇහිච්ච වචන ටික අපි ගලපගත්ත අපේ න්‍යායට. දැන් අපි න්‍යාය දන්නවා. මොකද්ද එතකොට අපි දන්න බව? බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළෙත් දුක නැති කරගන්න. ඔක තමයි අපි දන්නේ. ඒ අපි එදා ඉඳලා දැකගත්ත න්‍යායනේ, දන්න න්‍යායනේ. ඒ නිසා ධර්ම කරුණු ටික දුක නැති කිරීමේ න්‍යායට දාගත්ත අපි ජීවිතේ දැන් බුදුබණත් අපි දන්න බවට පත් කළා. හැබැයි මොකෙන්ද අපි දන්න බවට පත් කළේ? අපේ න්‍යාය. ඊට පස්සේ අපි මොකද්ද කළේ? බුදුබණ ටික වහගෙන අපේ න්‍යාය ගලපගෙන අපි බුදුන් වහන්සේට අභූත චෝදනා කරමින් යනවා. මොකද්ද? බුදුන් වහන්සේ දේශනා නොකළ දෙයක් දේශනා කළ බවට අපි කියමින් යනවා. මොකද්ද? අපි හිතාගෙන ඉන්නවා බුද්ධ දේශනාව තියෙන්නේ
දුක නැති කරන්න කියලා. ඕක කියනකොටම අපේ ඔළුවට හිතෙනවා එහෙනම් මොකටයි බුදුබණ තියෙන්නේ? දුක නැති කරගන්න නේද බුදුබණ තියෙන්නේ කියලා. නැහැ. එහෙම නෙවෙයි. අපිට උනේ දුක දුක්ඛාර්ය සත්‍යයත් අතර වෙනස නොතේරෙනකම නිසා අපි දන්න දුක දුක්ඛාර්ය සත්‍යයට ගලපගත්තා. අපි දන්න න්‍යාය දුක්ඛාර්ය සත්‍යයට ගලපගෙන දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියපො. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ පැත්තක තියලා අපි දන්න දුකට දුක ගැලපුවා. අපි දන්න දුක මොකක්ද? අපිට එදිනදා ජීවිතේ තියෙන දුක. ඉපදීමේ දුක, ජරාවටපත් වීමේ දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක, යමක් කැමැති පරිදි නොලැබීමේ දුක. දැන් මේ ටික දැනගන්නට බුදුරජාණන් වහන්සේ නමක් මේ තුන් ලෝක ධාතුවම කම්පා කරවමින් චතුරාර්ය සත්‍ය දේශනා කරන්නට වමන නැහැ. ඇයි? මේ දුක නොදන්නේ කවුද කියලා හිතන්නකෝ. ඉපදෙනකොට වේදනාකාරී බව, පීඩාව එන බව, ජරාවටපත් වීමේදී එන දුක් වේදනාව, ව්‍යාධියේදී දැනෙන දුක් වේදනාව, මරණ ඒ වේදනාව, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව, අප්‍රියයන් හා එක්වීමේ වේදනාව, Taman කැමැති දෙයක් කැමැති විදිහට නොවීමේ වේදනාව. බුදුබණ ඉගෙන ගත්තේ නැති, බුදුබණ පදයක් ශ්‍රවණය කරපු නැති ඇත්තන්ට ඔය වේදනා ටික, ඔය දුක ටික දැනුණාද නැද්ද? දැනුණා නේද? ඔය ටික දැනුණා. ඔය වේදනාව බුදුබණ අහන්න තබා අහන්න හිතන්නවත් බැරි තිරිසන් සත්තුන්ට දැනෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාව නැද්ද තිරිසන් සත්තුන්ට? තියෙනවා. අප්‍රියයන් හා එක්වෙන වේදනාව තියෙනවා. Taman කැමැති නිදහසේ පියාසර කරන්න නම් කුරුල්ලේ ඒ කැමැත්ත අහිමි වෙලා කූඩුවක හිර වෙනකොට වේදනාව නැද්ද? තියෙනනේ. අන්න එහෙනම් Taman කැමැති පරිදි නොවනකොට එන දුකක් තියෙනවා. එහෙනම් මේ සියලු දුක සියලු සත්‍යෝ දන්නවද නැද්ද? දුක දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි හැමෝම දුකෙන් ගැලවෙන්න හදනවා මිසක මේ දුක එන්න හේතුව හේවද? කවුරුත් ඒක කරන්න ගියේ නෑ නේද? අපි හැමෝම මොකද්ද කළේ? දුකෙන් මිදෙන්න හේවුවා මිසක සියලු සත්වයෝම දුකෙන් මිදෙන්න හේවුවා මිසක දුක නැති කරගෙන සැපය පැතුවා මිසක දුකේ නැතිවීම පැතුවා මිසක දුකට හේතුව අවබෝධ කරන්න උත්සාහවන්ත උනේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරගන්නට ඕන දුක ගැන අමුතුවෙන් අපිට කියන්නට උවමනා නැහැ. ඇයි? අපි අප්‍රමාණව දුක විඳා, අප්‍රමාණව අපි දුක අත්දැක්කා. දුක ගැන අපි තරම් දන්න තව කවුරුත් නැති තරම්. එහෙනම් දුක අපි හොඳට දන්නවා. අපිට වුණ බරපතලම වරද තමයි අපි දන්න දුකට චතුරාර්ය සත්‍ය ගැලපුවද නැද්ද? චතුරාර්ය සත්‍ය ගැලපුවා. ඒ නිසා අපි කලේ මොකද්ද? ඉපදුනොත් තමයි දුක. ඒ නිසා ඉපදෙන එක නැති කළොත් තමයි සැප. නේද? ඉපදුනොත් තමයි දුක. ඉපදෙන එක නැති කළොත් තමයි මේ දුක නැති වෙන්නේ. ඒ නිසා අපි මොකද්ද කළේ? ඉපදෙන එක නැති කරන්න මොනවම හරි කළාද නැද්ද? මොනවම හරි දෙයක් කළා.
එහෙනම් ඔබ අවංකවම ඔබෙන් අහලා බලන්න අපි පන්සලට ගියේ ඇයි? අපි දානමාන ටික පූජා කළේ ඇයි? අපි බුදුරජාණන් වහන්සේට බුද්ධ උපහාර කළේ ඇයි? මේ හැම එකෙන්ම අපි ප්‍රාර්ථනා කළේ මොකද්ද? දුක නැති කරන්න නේද? දුක නැති කරන්න. අපිට පුංචි කාලේ ඉඳලා මොකද්ද කළේ? අපි දන් පැන් ටික පූජා කළාම, අපි බුද්ධ උපහාරය කළාම අන්තිමට අපිට පින් වාක්‍යයක් කියලා පින් අනුමෝදන් කළා. අපිත් එහෙම තමයි අම්මා තාත්තලා එක්ක පුංචි කාලේ පන්සලට ගියාට පස්සේ අපි දන්නේ ඉච්චරයි. මොකද්ද? දාන්නේ ටික පූජා කළාට පස්සේ අන්තිමට මොකද්ද කියන්නේ? අපිට මොකක් හරි දිව්‍ය ලෝක යන කතාවක් කියලා. මේ ඇත්තම අත්දැකීම. එතකොට කියනවා අර වගේ සැප සම්පත් ලැබිලා මේ වගේ සැප සම්පත් ලැබිලා බන්දුල මල්ලිකා විසාකා සුජාතා පදුමා පත්මා කේමා මේ නම් ටික කොහොම කියලා ඒ විදිහට අපිටත් කවදා හරි මෛත්‍රී බුද්ධ ශාසනය හරි කමන්නේ මේ ටික කරලා කෙරවල අමා මහ නිවනින් සැනසෙන්න භාග්‍ය උදා වෙන්න කිව්වා. අපි සාදු කියලා මිසක ඒක කෙරවල කරන මාර්ගය පිළිබඳ ගවේෂණයක් කළේ නෑ. ඒ කෙරවල මොකද්ද? මේ ප්‍රතිපදාව මොකද්ද කියන එක පිළිබඳ අපිට අවබෝධයක් නෑ. අපි දන්න දුකට බණ පොත් ටික කියවලා ඒ ටික ගලපගෙන අපිත් බණ දන්න උපාසක උපාසිකාව බවට පත් වුණා. අපෙන් අහලා බැලුවොත් බණ නොදන්නා කෙනෙක් නෑ බණ දන්නවා. බණ හැමෝම දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බණ දන්නා බව ඇති වෙලා මිසක අවබෝධය ගිලිහිලා. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණට නෙවෙයි අපි බණ ගලපලා තියෙන්නේ මොකටද? අපේ නුවණට. අපි දන්න දෙයට, අපේ න්‍යායට, අපේ දෘෂ්ටියට. එහෙමනම් අපිට මේ දුකයි දුක්ඛ ආර්ය සත්‍ය අතර වෙනස වටහා ගන්නට වෙනවා. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදය අරගෙන බැලුවොත් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම් විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඔතන අපි කියනවා පටිච්චසමුප්පාදේ සමුදය. නිරෝධ පැත්ත ගත්තොත් අවිද්‍යා නිරෝධෝ කියලා පටන් අරන් අවසන් වෙන්නේ කොහමද? ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා නිරුජ්ජಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. එතකොට මේ දුක්ඛ සමුදයට ආරම්භය කොතනින්ද පටන් අරන් තියෙන්නේ? අවිද්‍යාවෙන්. එහෙනම් දුක අපිට උරුම වෙන්නේ කුමක් නිසාද? දුක උරුම වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා, මෝඩකම නිසා, අඥානවන්තකම නිසා. අපිට ගොඩාක් වචන කියන්න පුළුවන් නේ. චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා. එහෙනම් ඔන්න කල්පනා කරලා බලන්න අපිට අද එහෙමනම් මේ දුක එන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. හැබැයි අපි ඒක වචනයට ඇහුවට අපි ජීවිතේ හැදුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක නැති කරගන්න කියලා මිසක අපි කියන්නේ අවිද්‍යාව දුරු කරගන්න කියලා අපි වචනේ පාවිච්චි කරන්නේ නෑනේ. එහෙනම් ඇත්තටම දුකට හේතුව අවිද්‍යාව නම් දුරු කළ යුත්තේ දුකද අවිද්‍යාවද? අවිද්‍යාව.
එහෙනම් බුදුබණ තියෙන්නේ දුක දුරු කරගන්නද අවිද්‍යාව දුරු වීම පිණිසද? අවිද්‍යාව දුරු කර ගැනීම පිණිස. අන්න ඒකයි මං කිව්වේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ දුක නැති කරන්න නෙවෙයි, දුකට හේතුව අවබෝධ කරගන්න. දුකට හේතුව එහෙමනම් මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකක් කියලාද අපි අහලා තියෙන්නේ? අවිද්‍යාව කියන්නේ බරපතල දෘෂ්ටියක්. මොකද්ද? අපි අහලා තියෙන්නේ අවිද්‍යාව සහගත දෘෂ්ටිය කියලානේ නේ. එහෙනම් දෘෂ්ටියක් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි කියන්නේ දෘෂ්ටියක් කියලා මොකකටද? අපි දරාගත්ත දෙයකටනේ. අපි මොකක් හරි දෙයක් දරාගෙන තියනවා නම්, බැහැගෙන තියනවා නම් ඒකට අපි කියනවා දෘෂ්ටිගත වෙලා කියලානේ. දෘෂ්ටිගත වෙලා. එහෙමනම් අපිට මේ දුක උරුම වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාවේ දෘෂ්ටිගත වීම නිසා. මොකක් නිසාද? අවිද්‍යාවේ දෘෂ්ටිගත වීම නිසා. දැන් අපිට අද වෙනකොට වෙලා තියෙන්නේ අවිද්‍යාවේ දෘෂ්ටිගත වීම නිසා දුක උරුම වුණයි කියන එක අමතක වෙලා, ඒ අවිද්‍යාවේ දෘෂ්ටිගත වෙලා උරුම විච්ච දුක ඇත්ත වෙලා. මොකද්ද? ඒ දුක ඇත්ත වෙලාද දෘෂ්ටියක් වෙලාද? ඒක ඇත්ත වෙලා. හැබැයි අපිට අමතක වුණා අවිද්‍යාව නැමැති දෘෂ්ටියේ මහා දෘෂ්ටියක් බව මේ දුක කියන්නේ නේද? දුක දෘෂ්ටියක් බව අමතක විච්ච අපි දුක ඇත්ත කරගෙන අපි මොකද්ද කරන්නේ? හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඒ හැඬීම, වැළපීම, ශෝක කිරීම ඇත්ත කරගෙන හැඬීමෙන් ගැලවෙන්න පාර හොයනවා. වැළපීම නැති කරගන්න විදිහක් හොයනවා නේද? ඒකට සැලසුම් හදනවා මිසක අවිද්‍යාව දුරු කරගන්න ප්‍රතිපදාවක් අපිට ජීවිතේ නැහැ. ඕක තමයි ඇත්ත. අපේ අම්මා තාත්තගේ ඉඳලා, ගුරුවරු වැඩිහිටියෝ නෑදෑයන්ගේ ඉඳලා, සමාජ සම්මතයේ හිතවතුන් නුගත්තුන්ගේ ඉඳලා අපිට දැනමුතුකම ලැබුණේ අවිද්‍යාව දුරු කරගන්නට උපදෙස් දීපේකද, දුක නැති කරගන්න උපදෙස් දීපේකද? දුක නැති කරගන්න උපදෙස් දීපේක. ඒ තුල හික්මුණු අපි, ඒ ටික ඉගෙන ගත්ත අපි ඒකම මොකක් කරාද? බුදුබණට එකතු කරා. ඕක තමයි අපිට වැරදිච්ච තැන. ඒ නිසා හොඳට මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවිද්‍යාව දුරු කර ගැනීම පිණිස මිසක දුක දුරු කිරීමට නොවේ. අවිද්‍යාව දුරු වෙනකොට දුක සමුදය වෙනවද? නෑ, දුක සමුදය වෙන්නේ නෑ. මොකද්ද වෙන්නේ? දුක නිරෝධ වෙනවා. දැන් මේ ටිකත් මම කියන්නම්. ඒ චතුරාර්ය සත්‍ය ටික කතා කරන්න කලින් අපි මෙන්න මේ විදිහට චුට්ටක් කතා කරොත් හොඳයි කියලා හිතුණා. දැන් අපිට වෙලා තියෙන්නේ අර බණ දන්න බව ඇති කරගත්ත අපි කොතනින්දලාද අපි දන්න බව ඇති කරගත්තේ? අපි දන්න දුක ඇතුලේ ඉඳලා නේද? අපි දන්න න්‍යාය ඇතුලේ ඉඳලා දන්න බව ඇති කරගත්ත අපි ඊළඟට මේ ශාසනය ගැන කල්පනා කරේ කොහොමද? දැන් හිතලා බලන්න, අපි ශාසනය ගැන දකිනකොට අපිට එදා ඉඳලා අපේ සම්මතෙන් අද අහන්න, දකින්න, බලන්න ලැබෙන්නේ බහුතරයක් දෙනා භික්ෂුස් මහා සංඝයා විවේචනයේට ලක් කිරීමද නැද්ද තියෙන්නේ? නිකන් හිතන්නකො මේ ටිකක් කතා කරගෙන අපි චතුරාර්ය සත්‍යයට යමු. මොකද දන්නවද? මේ ටික අපි කතා නොකළොත් තව බොහෝම පුංචි කාලයක් ඇතුළත
අපිට පන්සල කියන සංකල්පය අපෙන් අතු ගෑවෙනවා. භික්ෂු මහා සංඝයා කියන තැන අපිට නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට සංඝයා පිළිබඳ පෙන්වුවේ කොහොමද? අනුත්තරම් පුඤ්ඤක්කෙත්තා. එතකොට දැන් අපි අද වෙනකොට උත්සාහවන්ත වෙනවා සංඝ කියන තැනට අදාළ වෙන්නේ මේ ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබපු භික්ෂූන් නොවේය, චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ගිහි ඇත්තොත් සංඝයා කියන තැනට අදාළ වෙනවාය. අපි එහෙම සංකල්පයක් දාගත්තද නැද්ද? එහෙම කරගෙන අපි මොකද්ද කරන්නේ? අපි පණ යනකම් භික්ෂු මහා සංඝයාව විවේචනය කරන්නට පටන් ගන්නද නැද්ද හිතාගන්න බැරි විදිහට. අපේ අතීත මුතුන් මිත්තෝ දිහා හැරිලා බැලුවොත් දැන් අපිටම මතකයි අපේ අත්ත මුත්තලා දිහා හැරිලා බැලුවොත් අපි කවුරු හරි කෙනෙක් මහා සංඝයා ගැන විවේචනයක් කරනකොට මොකද්ද කරන්නේ? බොහොම කම්පාවටපත් වෙනවා. පුතේ එහෙම කරන්න එපා කියලා කියනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි ධර්මය දන්නෙත් නැහැ, විනය දන්නෙත් නැහැ, සූත්‍රය දන්නෙත් නැහැ, මොකුත් දන්නේ අර අපි සමාජයෙන් ගත්ත සංකල්ප ටික අපේ දෘෂ්ටි ටික අපි ඔළුවට දාගෙන මහ භයානක පාප කර්මයක් කරගන්නවා. මොකද සංඝ කියන තැන බුද්ධ විනයට අනුකූලවම අපි බැලුවොත් සංඝයා නියෝජනය කරන්නේ කොතනින්ද? උපසම්පන්න භික්ෂුව. දැන් අපිට හිතෙන්න පුළුවන් සම්මතෙන් බුදුරජාණන් වහන්සේ උපසම්පදාව දුන්නේ ඒක අදාළ නැහැ කියලා. හැබැයි බුද්ධ වචනය එදාටත් අදටත් මතුවටත් යථාවාදී තථාකාරී. එතකොට සංඝ කියන සම්මුතිය ඇති කලේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ආඥාව පරිදි නේද? එතකොට ඒක බුද්ධ ආඥාව. එහෙනම් බුද්ධ ආඥාවට අනුව මේ භික්ෂු ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබපු භික්ෂුවක් සංඝ කියන තැනට අයිති වෙනවා. ඉතින් එතකොට අපි ඒ නිසායි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පිරිසක් ඕන නැහැ නේද? ඒ නිසා කල්පනා කරලා බලන්න සාංගික මහා දානයක් පූජා කරන්න නම් ගිහියන්ටත් පුළුවන් වෙන්න ඕන නේද? සාංගික දාන කියන්නේ මොකද්ද? සාංගික දානයක් පූජා කරන්න ගිහියන්ට පුළුවන්ද? දැන් අනාගතේ වෙනකොට මේ යන ප්‍රබල භාවයේ මත මේ යන මහා මිත්‍යා දෘෂ්ටික මතවාද මත ගියොත් මොකද්ද වෙන්නේ? ගිහියෝ මහා සංඝයාට ගරහලා සාංගික දානවලට වඩින සංඝ නමින් පෙනී සිටින්නට උත්සාහවන්ත වෙන ගිහි පිරිසක් බිහි වෙන එක අපිට වළක්වන්න බෑ මේ යන විදියට. ඊට පස්සේ කියයි ඔය දුස්සීලවන්ත චීවරධාරීන්ට දන් දෙන්න එපා. මේ ධර්ම අවබෝධය කරපු සංඝ නියෝජනය කරන අපිට පුළුවන් සාංගික දම් පූජා කරන්න. මේ තැන හැදෙනවා. දැන්ට මේක හැදීගෙන යනවා. මේක අපි දකින්න බරපතල ගණේ මිත්‍යා දෘෂ්ටියක්. ඒ වගේම පුදුම විදිහේ අපාගත වෙන කාරණාවක්. පුදුමාකාර විදිහේ භයානක තැනකට එන්නේ. ඒ ඇවිල්ලා මොකද වෙන්නේ ඊළඟට? ගිහි පිරිසක් නියෝජනය කරගෙන ඊළඟට නිවෙස්වල මොකද්ද කරන්නේ? දන් පැන් පූජා කරන්න පටන් ගනී සංඝයා නමින්. හැබැයි ඒක කවදාකවත් සාංගික දානයක් බවට පත් වෙන්නේ නැහැ. මේ ශාසනයේ දුස්සීලම භික්ෂුව උනත් දේවදත්ත හාමුදුරුවන්ට දාන පූජා කරලා භික්ෂු මහා සංඝයාට පූජා වේවා කියලා කිව්වොත් දානේ සාංගික වුණා. එදා ඉඳලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මහා සංඝන සමග දානයට වඩිනකොට දේවදත්ත හාමුදුරුවෝ එළවුවද? එළවුවේ නෑ නේද? එහෙනම් මේ ශාසනයේ දේවදත්ත
හාමුදුරුව තරම් දුස්සීලවන්ත භික්ෂුවක් නැවත පහළ වෙන්නේ පහළ වෙයිද? නැවත පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනයේ පහළ වුණු දුස්සීලම භික්ෂුන් වහන්සේ කවුද? දේවදත්ත හාමුදුරුවෝ. එහෙනම් දේවදත්ත හාමුදුරුවන්ට දන් හැන්ද බෙදලා භික්ඛු සංඝස්ස දේම කියලා ඒක පූජා කරගත්ත ඇත්තන්ට දානීය සාංගික කරගෙන ආනිසංස ලබන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ ශාසනය අනාගතයට පහළ වෙන කාසාව කණ්ඨක භික්ෂුවත් උතුම් ගිහියෙකුට වඩා. එයි මම එහෙම කියන්නේ. මේ පැවිද්ද කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අති දුර්ලභ කරණාවක්. එහෙනම් දුර්ලභව පබ්බජ්ජානේ මේ පැවිද්ද ලබනවා කියන එක දුර්ලභයි. ඒ දුර්ලභ වූ පැවිද්ද අපිට නියෝජනය කරන්න නිකම් ගිහියෙකුට පුළුවන් කමක් නැහැ. දැන් මේ විදිහට මේ ප්‍රචාරය කරන වචන නිසා මේ මාධ්‍යයේ සිද්ධ වෙන බරපතල මිත්‍යා දෘෂ්ටික ප්‍රකාශ ජනගත වීම නිසා වෙන්නේ මොකද්ද? කවුරුත් දරුවෙක් අනාගතේ ශාසනයට පූජා වෙන්නේ නැහැ. මොකද්ද? අනාගතයේ ශාසනයට දරුවෙක් පූජා කරන්න අම්මා තාත්තා කැමති වෙන්නේ නැහැ. දැන් වර්තමානයේ වන විට මේ යන ස්වභාවය අනුව කල්පනා කරලා බැලුවොත් එක පන්සලක වාසය කරන්නේ බැලුවොත් එක්කෝ එක නමයි නැත්තම් දෙනමයි. ඒ එක නමක් දෙනමත් දිහාට හැරිලා බැලුවොත් බොහොම වයස්ගතයි. කවුරුත් අලුතෙන් පැවිදි වෙන්නේ නැත්තු නැහැ. දහස් ගණන් තිබුණු වෙහෙර විහාරස්ථාන ගරා වැටෙනවා. බිමට සමතලා වෙනවා. අනාගත භික්ෂු පරපුර එන්න මොකද්ද වෙන්නේ? හීන වෙනවා. ඒ භික්ෂු පරපුර එන්න හීන වෙනවා. ඒ භික්ෂුන් විවේචනය කිරීම තුළ අපිට අහිමි වෙන්නේ මොකද්ද? අපිට අහිමි වෙන්නේ මේ බුද්ධ ශාසනය පවත්වගෙන යන්න තියෙන සම්මුති මහා සංඝයා. සම්මුති මහා සංඝයාගේ අවසානය සිද්ධ වෙන්නේ කොතනද? එදාට අපිට සාංගික දන් දෙන්න පුළුවන්කම නැහැ. අපිට ආය අනුත්තර වූ පින්කෙත දකින්නට පුළුවන්කම වාසනාව ලැබෙන්නේ නැහැ. සංඝ නමෙන් කෙරෙන මහා පින්කම් සිද්ධ වීම අතුරුදහන් වෙනවා. එදායින් පස්සේ අපිට මේ බුද්ධ ශාසනයේ මොකද වෙන්නේ? හිමිකම දවසින් දවස අහිමි වෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරන්න. මේ ලක්දිව ගත්තොත් භික්ෂු මහා සංඝයා නියෝජනය කරන ප්‍රමාණය වර්තමානයේ වන විට 30000ටත් වඩා අඩු ප්‍රමාණයක් බවට පත් වෙලා තියෙනවා. එතනෙමුත් ගියොත් උපසම්පන්න භික්ෂූන් බොහොම අල්ප ප්‍රමාණයක් ඉන්නේ. ඒකෙමුත් භාගයක්ම සාමණේර භික්ෂුන් වහන්සේලා. ඒ සාමණේර භික්ෂුන් වහන්සේලාට තියෙන පීඩාව කොපමණද කිව්වොත් ගිහියන්ගෙන් ලැබෙන කෙනෙහිලිකම් කොපමණද කිව්වොත් ඒ සාමණේර භික්ෂුන් වහන්සේලාට ගිහි වන්දනා කරන්නේ නැති ගානට ඇවිල්ලා. එතකොට ධන නමලා කොන්ද නමලා වන්දනා කරන්නේ නැහැ. ගිහියෝ ධර්මයේ දන්න නිසා සීලවන්තයි අපි පැවිද්දට වඩා කියන තැනින් මොකද්ද කරන්නේ? ලොකු හාමුදුරන්ට පාංශකූලට වඩම්මන්න ඕන නිසා සමාජ බීතිකාවෙන් ගැලවෙන්න ඕන නිසා දන ගහලා වැඳලා ළඟ ඉන්න පොඩි හාමුදුරන්ට මොකද කරන්නේ? අත් දෙක එකතු කරන්නේ නැතුව මෙහෙම මොකක් හරි කරලා දුවනවා. ඒ දකින්න පොඩි හාමුදුරුවෝ කම්පාවටපත් වෙලා කල්පනා කරනවා. අපි ශාසනයේ ඉඳලා වැඩක් නැහැ. අපිට තියෙන පිළිගැනීම දැන් ශාසනය අහිමි වීගෙන යන්නේ. ඒ පුංචි හිතනේ දෙන්නේ නේ. ශාසනයට ආවට පුංචි ළමයි කල්පනා කරනවා. අපිට
මේ ශාසනයේ ඉන්න එකෙන් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? මානසික වශයෙන් වැටෙනවා. එහෙම වැටිලා මොකද්ද කරන්නේ? ශාසනය අතහැරලා නැවත මොකද්ද වෙන්නේ? ගිහි වෙනවා. එතකොට පුංචි භික්ෂුන් වහන්සේලා සිවුර ඇරලා යන්න හේතුව ගිහියෝ අපි බව අපි දන්නේ නැහැ. ඒ පුංචි හාමුදුරුවෝත් එක්ක කතා කරලා බලනකොට ඒ ඇසුරු කරනකොට අපිට තේරෙනවා ඇතුලේ තියෙන පීඩනය කුමක්ද කියන එක. මේ දවසෙන් දවස අපට අහිමි වෙන්නේ මොකද්ද? සම්මුති මහා සංඝයා. එතකොට අපි මේ මහා ලොකුවට වීරයෝ වගේ අපි බුදුබණ දන්න පිරිසක් වශයෙන් මහා සංඝයා විවේචනය කරන මේ ගිහි ඇත්ත දන්නේ නැහැ. සම්මුති මහා සංඝයාගේ අවසානයේ කොතනද? එදාට අපිට සාංගික කියන සියල්ල අපෙන් ගිලිහිලා ඉවරයි. අපෙන් අතුරුදහන් වෙලා ඉවරයි. අඩුම තරමේ ධර්ම අවබෝධය තබා සුගතියට යන්න තිබුණු පාරත් අපෙන් වැහෙන දවස එච්චර ඈතක නෙවෙයි. ඒ නිසා ඒ තරම්ම භයංකර වෙච්ච තැනක අපි ඉන්නේ. අපි චතුරාර්ය සත්‍ය දන්නවා, අපි බුදුබණ දන්නවා, අපි පටිච්චසමුප්පාදේ දන්නවා. ඒ නිසා දුස්සීල භික්ෂුවට අපි වන්දනා නොකළ යුතුයි, අපිට හාමුදුරුවෝ වැඳිය යුතුයි කියන ගානට අපි ඉන්නේ. ඒ තරම් අපි නිවට වෙලා, ඒ තරම් අපි මිත්‍යා දෘෂ්ටික වෙලා. ඒ නිසා මේ අන ස්වභාවය බොහොම භයානකයි. එහෙනම් අපි පන්සලට දොස් කිව්වට දැන් අපි හිතලා බලන්නකෝ, පුංචි හාමුදුරු කෙනෙක් සරුංගලයක් අරිනවා දැක්කොත්, පුංචි කරත්ත කෑල්ලක් පදිනවා දැක්කොත් අපි මොකද්ද කරන්නේ? ඒ හාමුදුරුලගේ විනය හොඳ නැහැ. ලොකු හාමුදුරුලා ඒ හාමුදුරුලා හදලා තියෙන හැටි හොඳ නැහැ කියලා දොස් කියලා බැනලා ඒ හාමුදුරට අය වඳින්නේ නැහැ අපි. ඒ වඳින්නේ නැත්තේ. ඒ හාමුදුරුවෝ කරත්ත පදිනවනේ. කරත්ත පදින හාමුදුරුවන්ට අපි මොකටද වඳින්නේ? දැන් මෙන්න මෙවැනි මට්ටමක් අපේ අතීතේ තිබුණේ නැහැ. අපේ අතීතේ තිබුණේ නැහැ. එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන, මේ යන විදිහට ගියොතින් අපිට මේ ශාසනයේ භික්ෂු මහා සංඝයා සම්මුති සංඝයාගේ අතුරුදහන් වීම වැඩි ඈතක නොවේ. පන්සලේ හාමුදුරුවෝ සිවුර ඇරලා යනකොට ඒකට hina වෙන අපි, අනේ ඕකා ගියේකම හොඳයි කියන අපි, ඉතින් අපිට ඇහෙනවනේ. ඒ මට්ටමට විවේචනය කරන අපි, හතර අපායට යන්න පාර කපා ගන්න අපි, ඒ තරම් සන්තෝෂයටපත් වෙන අපි කවදාකවත් හිතුවේ නැහැ මේ අපේ කොඳුරාරටියයි අපි බිඳගත්තේ. අපිට මේ පිළිබඳව එක ඩිංගක්වත් හිතුනේ නැහැ. ඒ නිසා කවදාකවත් ඔබ භික්ෂු මහා සංඝයා විවේචනයට ලක් කරන්නට සූදානම් වෙන්නට එපා. භික්ෂු මහා සංඝයා වෙන විනය පැනවේ කවුද? තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ විනය විවේචනය කරන්න අවසර දුන්නේ කාටද? භික්ෂු මහා සංඝයාගේ උපසම්පන්න භික්ෂුන්ට. එවත් දේශනා කරන්නට පුළුවන්කම තියෙන්නේ කාටද? භික්ෂු මහා සංඝයාට. ඒ විනය දේශනාගාමී එවත් තමයි බහුතරයක් තියෙන්නේ නේද? දේශනාගාමී එවතක් කියලා කියන්නේ ඒක මහා සාවද්‍ය පාපයක් නෙවෙයි. භික්ෂු මහා සංඝයා එකතු වෙලා ඒ පිළිබඳව Tamanගේ වරද විදියට පිළි අරගෙන ආයතන සංවරයේ පිහිටනකොට යැවතෙන් මිදෙනවා. හැබැයි අපි කරන විවේචන අන්තිම දරුණුයි බරපතලයි. ඒ භික්ෂුව ඒ වරදෙන් මිදිලා ආයතන සංවරයේ පිහිටියත් අපි නම් සංවරයේ පිහිටන බවක් පෙනෙන්නට නැහැ. ගිහි ඇත්තනම් සංවරයක පිහිටන බවක් පෙනෙන්නට නැහැ. ඒ විවේචනය කරමින් අසංවර වෙමින් හතර අපායට මඟ හදා ගන්නවා. ඒ නිසා මහා සාවද්‍ය පව් විදියට
බරපතල විදියට උපසම්පන්න බව අහිමි වෙන්න සතර පරාජිකාව බුදුරජාණන් වහන්සේ පැනෙවුවනේ. සතර පරාජිකාවෙන් පස්සේ සංඝාදිශේෂ ටිකෙමුත් භික්ෂු මහා සංඝයාට නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතනින් එහාට තියෙන ඇවත් සියල්ල දේශනාගාමී ඇවත්. ඒ නිසා හොඳට මතක තියාගන්න විනය කඩ කිරීම තුළ විනය දේශනා කිරීම තුළ හෝ ඒ සියලු දේ අදාළ විනය විවේචනයේ සම්පූර්ණයෙන් භික්ෂු මහා සංඝයාට අදාළ දෙයක්. ඒ තුළ ඒ භික්ෂුව අපායට යනවද නැද්ද කියන එක තීරණය කරන එකේ භික්ෂුන් වහන්සේට අදාළයි. හැබැයි දේවදත්ත හාමුදුරුවොත් මහා සංඝයා නියෝජනය කරපු නිසා දේවදත්ත හාමුදුරුවන්ට අපි දොස් කිව්වා නම්, බැන්නා නම්, නින්දා කළා නම්, අපහාස කළා නම් ඒත් අපිට යන්න වෙන්නේ කොහෙටද? ඒත් අපිට අපාය වුණායි. දැන් අපි දේවදත්ත පරපුරේ භික්ෂුන් කියා අපි ඒ චෝදනා කරනවද නැද්ද? මේ ගිහියෝ විවේචනය කරන්නේ. ගිහියෝ විවේචනය කරන්නේ. හැබැයි දේවදත්ත පරපුරත් කොහෙටද ආйти? බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා නියෝජනය කරන බව අමතක කරපු අපි බරපතල ගණේ ව්‍යසනයක ඉන්නවා. එනිසා අපි මේ චතුරාර්ය සත්‍ය කතා කරන්නත් ඉදිරියට මොකද්ද මේ සම්මත සංඝයා රැකෙන්න ඕන. මේ සම්මත පන්සල් ටික රැකෙන්න ඕනිද නැද්ද? රැකෙන්න ඕන. අපි කොහෙටද? අපි වෙනම තැනකට ඇවිල්ලා අපි කියනවා මල් පූජා කරන්න ඕන නැහැ. පාන් පූජා කරන්න ඕන නැහැ. චෛත්‍ය විහෙර විහාර ඉදි කරන්න ප්‍රතිසංස්කරණය කරන්න ඕන නැහැ. දන් පින් දෙන්න ඕන නැහැ. මේ ඔක්කොම මොකද්ද? මිත්‍යා දෘෂ්ටික දේවල්, සසරේ යන දේවල්. ඒ තරම් දැන් නිවන් දැකලා කෙරවල කරපු උත්තමයෝ තමයි මේ කියන්නේ. ගිහි උත්තමයෝ. එතකොට කල්පනා කරලා බලන්න මේ තරහෙන් නෙවෙයි කතා කරන්නේ. බොහොම අනුකම්පාවෙන්. මේ යන ක්‍රමයට ගියොතින් මේ අවුරුද්ද වෙනකොට කී දෙනෙක් පැවිදි වෙන්නේ නැති කියලා දීතන්නේ ගිය අවුරුද්දේ මේ ශාසනේ 100කටත් අඩු වෙන්නේ නැති. මුළු ලංකාදීපේම ගත්තොත් ඒ තරම් අල්ප ස්වල්ප ප්‍රමාණයක් ශාසනයට ඇතුල් වෙනකොට ඇතුල් වෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එළියට සිවුර හැර දාලා යන්න පටන් ගන්නකොට කුමක් වෙයිද? අන්තිම දරුණුයි, අන්තිම බරපතලයි. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න. අපිමයි මේ භික්ෂු මහා සංඝයා සම්මත සංඝයා සිවුරු ඇරලා දාලා යන්න හේතු හදන්නේ කවුද? බෞද්ධ කියලා මහා උජාරුවට නම් දරාගත්ත ධර්මය බේරෙනනේ. අපිට කියන්න වෙන්නේ තෙල් බේරෙනවා වෑහෙනවා වගේ ධර්මයේ ඉහෙන් කණෙන් වෑහෙන මොකද්ද? සංඝ කියලා කියාගන්න ගිහි බෞද්ධ උපාසකයෝ විදිහට වෙස්වලාගත්ත මිත්‍යා දෘෂ්ටික පිරිසක් විසින් මොකද්ද කරන්නේ? සංඝ පරපුර විවේචනය කරමින්, සම්මුති මහා සංඝයා විවේචනය කරමින්, සම්මුති මහා සංඝ පරපුර අතුරුදහන් කරන්නට පාර හදනවා. ඒ නිසා හොඳට කල්පනා කරන්න. එක වචනයකින් හරි සංඝයා විවේචනය කිරීම අන්තිම භයානකයි. කිසිම විදිහක කිසිම අයිතියක් ගිහියෙකුට නැත විනයට ඇඟිල්ල දාන්න. විනය විචාරන්න බෑ ගිහියෙකුට. ගිහියෙක් ළඟ ඇවතක් දේශනා කළ භික්ෂුවකට පුළුවන් ද පාරිශුද්ධ වෙන්න? ඒක කවදාකවත් කරන්නට බෑ. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. මේ අපෙන් ගිලිහෙන සංඝ පරපුර රැකගන්න, ආරක්ෂා කරගන්න වචනකින් හරි ඔබ දායක වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මේ තියෙන සංඝ සමාජයේ මේ කට වචන අහන ඔබට
ඔබේ දරුවව ශාසනයට දෙන්න හිතෙනවද? හිතෙන්නේ නැහැ නේද? ඉතින් මේ වෙනකොට අපි දන්නවා ශාසනයට තමන්ගේ දරුවෝ පූජා කරපු අම්මා තාත්තා මේ වචන අහලා එනවා අනේ හාමුදුරුවනේ අපේ පොඩි හාමුදුරුව අපිට හිතෙනවා සිවුර ඇරලා ගෙදර එක්කන් යන්න. ඉතින් මෙවුවා අහන්න ලැබෙනවා කියන්නේ කොයිතරම් බරපතල ගණේ වැරදි තැනකට අපි පෙළඹිලාද? ඒ නිසා මේ පෙළඹවීම ඒ තරම් නුවණට හුරු නැහැ. ඒ නිසා මේක කල්පනා කරන්න. මේකට හේතුව අපි දරන දෘෂ්ටි, අපි දරන සංකල්පවල තියෙන බරපතල ගණේ වරද. මේ වැරදි ටික ඔබ කරන්න එපා. බොහොම කාරුණිකව ඉල්ලන්නේ. සංඝයාගේ අනන්ත වැරදි තියෙන්න පුළුවන් සම්මතෙන් ඔබට පේන. හැබැයි ඒ වැරදි ඔබට පෙර දැක්කේ කවුද? අප තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ වැරදි දැක්කේ. ඒ වැරදි වලින් මිදෙන්නට පාර පෙන්නුවේ ගිහියෝ නෙවෙයි. කවුද? ඒ තථාගත බුදුරජාණන් වහන්සේ. විනය පනවුවේ ගිහියෝ නෙවෙයි. කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ. එයවත් දේශනා කරන විදිහ අපිට පැනෙව්වේ, විනය කර්ම කරන විදිහ අපිට පැනෙව්වේ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ බුදු අණ කඩ කරන භික්ෂූන්ට අත්වන ඉරණම ගැන ප්‍රකාශ කළේ කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ. ඒක ඒ හාමුදුරුවන්ට තියෙයි. හැබැයි පින්නතුනි බොහොම අනුකම්පාවෙන් කියන්නේ ඔබ ඒක විවේචනය කරලා බරපතල ගණේ අකුසල් සිද්ධ කරගෙන අපාගත වෙන්නට නම් පාර සකස් කරගන්නට එපා. ඒ නිසා ඔබ කවදාකවත් කොයිම විදිහකටවත් පන්සලේ හාමුදුරුවෝ විවේචනය කරලා ඒ භික්ෂුව දුස්සීලයි, අහවල් තැන ඉන්න භික්ෂුව සීලවන්තයි, ඒ නිසා අපි ඒ පන්සලට යන්නේ නැහැ, අපි දැන් යන්නේ අහවල් තැනට, එතන සිල් බේරෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න, ගමේ පන්සලේ වහන්නේ කවුද? අපිමයි. ගමේ පන්සල අගාධයට ගෙනියන්නේ කවුද? අපිමයි. ඒ නිසා ඔබ කවදාකවත් තම තමන්ගේ ගමේ පන්සල, අනාගතයේ ගමේ පන්සල වැහුනොත් ඔබේ දරුවන්ට සාංගික දානයක් කියන එක දැන් අද වෙනකොට සාංගීත දානය කියන වචනෙටම පරිවර්තනය වෙලා. සාංගික කියන වචනේවත් අපි දන්නේ නැහැ. බහුතරයක් දෙනා කියන්නේ සාංගීත දාන. ඒ කියන්නේ අපිට තේරෙනවා ඒ තරමටම අපේ සමාජයට අත්ලා තියෙන බරපතල ඉරණම. ඔබ හොඳට කල්පනා කරලා බලන්න, කට වචනයෙන් හරි ලේඛන කලාවෙන් හරි මේ ත්‍රිපිටකයේ රැකගෙන, ත්‍රිපිටක බුද්ධ වචනේ ප්‍රකාශයටපත් කරගෙන, ඒ ශාසනය වෙනුවෙන් අපකැප වෙලා කටයුතු කරගෙන ඉදිරියට සංඝ පරපුර රැගෙන ආවේ සම්මත භික්ෂු මහා සංඝයා බව අමතක කරන්නට එපා. ඔබ අද බණ දැනගෙන ආචාර්ය මහාචාර්යවරු බවට පත් වෙලා, බණ බේරන පිරිසක් බවට පත් වෙලා, උපාසකයෝ බවට පත් උනේ ඒ සම්මුති මහා සංඝයා අපිට ත්‍රිපිටක භාසිතය රැකගෙන ආපු නිසා බව මොහොතකටවත් අමතක කරන්නට එපා. බණ දැනගත් උපාසකයෝ අනාගතයේ සිහින දකින්නේ මොකටද? තමන්ගේ පංචකාම ආස්වාදයට මිසක, තමන්ගේ ගිහිගේ හදන්නට මිසක, අනාගතයේ බණ මඩුවක බණ අහන්න තැනක් හදන්න නෙවෙයි. අනාගතයේ මහා සංඝයාට පැවිදි වෙලා වාසස්ථාන කරන්න තැනක් හදන්නට නෙවෙයි. අනාගතයේ දෑත් දෙක එකතු කරලා බුද්ධ ධම්ම සංඝ කියලා වන්දනා කරලා සුගතිගාමි පිනක්වත් කරගන්නට තැනක් නිර්මාණය කරන්නට නොවේයි. ඒ නිසා අපි පන්සල හදන එක විවේචනය කරාට, විහෙර විහාර හදන එක විවේචනය කළාට, ඒ භික්ෂුව
ඒ ගොඩ නගන දේ කවදාකවත් විවාහ මංගල්‍යයකට පත් වෙලා ගිහි ගෙදරක් බවට පත් කරගෙන පංචකාමයේ භුක්ති විඳින්නට නොවේ. සම්මත මහා සංඝයාගේ පැවැත්මට ඔබට සංඝික ධනක් පූජා කරගන්නට ඔබට බුද්ධ උපස්ථානයක් සිද්ධ කරගන්නට ඔබට මොකද්ද බණ ටිකක් අහන්න බණ මඩුවක් සකස් කරන්න. ඒ ගැන ඔබ හිතන්න. ඒ ගැන කල්පනා කරන්න. ඒ නාමයෙන් සංඝයාගේ විවේචනය අතහැරලා සංඝයා රැක ගන්නට උත්සාහවන්ත වෙන්න. ඔබ පුළුවන් නම් ඔබේ දරුවෙක් ගමේ පන්සලේ පැවිදි කරන්න. ඔබටයි පන්සල ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ. ඔබටයි ගමේ පන්සල ශක්තිමත් කරලා මේ සංඝයාගේ පැවැත්ම තහවුරු කරලා ඉදිරි ශාසන පැවැත්මේ ඔබේ අතේ බව ඔබ අමතක කරන්නට එපා. ඒ නිසා ඔබ ඒක බරපතල වැරදි විදියට ප්‍රයෝජනෙට අරන් සංඝ පරපුර අතුරුදහන් කරලා අනාගතයේ බුද්ධ ධම්ම සංඝ කියන වචන ටික අමතක කරන්න එපා. දැන් බලන්න ඔබට මීට අවුරුදු 100කට ඉතිහාසය ගැන හරි තොරතුරක් අද වෙනකොට ගන්න තැනක් තියෙයිද? නෑ නේද? ඒ නිසා ඔබ කල්පනා කරන්න පන්සල් ටික වැහිලා චෛත්‍ය ටික නැති වෙලා විහෙර විහාර බෝමලු ටික අතුරුදහන් වෙලා සම්මුති මහා සංඝය අවසන් වෙලා අවුරුදු 100ක් යන්න කලින් බුද්ධ ධම්ම සංඝ කියන වචන ඔබෙන් අතුරුදහන් වෙනවා. ඒ පරපුරෙන් අතුරුදහන් වෙනවා. සමාජයෙන් අතුරුදහන් වෙනවා. එදාට තියෙයිද බුදුබණ? එදාට තියෙයිද සුගතියක්? නෑ නේද? ඒ නිසා ඔබ hina වෙන්නට නොවේ යෝන ඔබ අඬන්නට ඕන. ඔබ මේ ගැන සංවේගයක් ඇති කරගෙන ඔබ උත්සාහවන්ත වෙන්න අනාගත පරපුරට මේ ශාසන උරුමය රැක ගන්න. ඒ නිසා සංඝයා විවේචනය කිරීම සංඝයාටමයි තියෙන්නේ. සංඝයාගේ විනය රැක ගැනීම සංඝයාටමයි තියෙන්නේ. ඒ විනය කඩ කිරීමේ අපාගත වීම ඒ සංඝයාටමයි තියෙන්නේ. ඒ පිළිබඳ විවේචනය කොට අපාගත වෙන්නට පින්වත් ඔබ සූදානම් වෙන්නට එපා. පින්වත් ඔබ කියන වචනය පාප කර්මයක් බවට පත් කරගන්නට එපා. මම මේ කියන කාරණාව ගැන හොඳට හිතලා බලන්න. ඉතින් අපිම දන්නවා අපි භික්ෂු කූපන් එකක් අරගෙන පිණ්ඩපාත කරගෙන වාසය කරනකොට කුමක් හෝ අවශ්‍යතාවයකට අපි හිතමු බෙහෙත් ටිකක් ගන්න හරි අපි උදේට පාරට වැඩියාම කවදාකවත් පෞද්ගලික බස් රථයකට නංගගන්නේ නැහැ. ඇයි? මුදල් නැති නිසා. ඒ විතරක් නෙවෙයි කොහේ හරි දුරකින් එන රජයේ බස් රථයකට උනත් අත දැම්මට බොහොම කලාතුරකින් තමයි බස් රථය නතර කරගන්නේ. ඒ නතර කරගත්තත් කෑ ගහලා තමයි කවුරු හරි හිටපු බෞද්ධයෙක් කෑ ගහන්න ඕන පූජ්‍ය පක්ෂයට වෙන් කරපු සීට් එකෙන් ආසනෙන් නැගිටින්න. ඒ විතරක් නෙවෙයි ඒ භික්ෂු කූපන් පත ඒ කොන්දොස්තරවරයාට දුන්නට පස්සේ මූණ ඇඹුල් කරගෙන තමයි ඒක ගන්නෙ. ඒක ගණන් කරලා ඒක බාර දෙන්න එපා ගිහිල්ලා වෙන. ඒ තරම් බරපතල තැනක තියෙන්නේ. දැන් එතකොට ඔබ කල්පනා කරලා බලන්න අද වර්තමානයේ පිරිවෙනකට ඉගෙන ගන්න යන භික්ෂුන් වහන්සේ නමක් පැය ගාණක් පරක් වෙලා එතනට යන්නේ. පැය ගාණක් පරක් වෙලා පන්සලට අපිට එන්නේ ඇයි? කවදාකවත් කවුරුත් ඔබ හිතලා බලන්න පාරයිනේ හාමුදුරු කෙනෙක් ඉන්නකොට ඔබ යන වාහනේ ඉඩ තිබුණත් ඔබ නවත්තලා අහනවා අනේ ස්වාමීන් වහන්සේ කොහෙටද වඩින්නේ? අපිත් එක්ක වඩින්න පුළුවන්. මේවා ඇහෙන්නේ නැහැ. මේවා බොහොම කලාතුරකින් ඇහෙන වචන. බොහොම කලාතුරකින් මේ ශාසනය ගැන අවබෝධයෙන් කටයුතු කරන පින්වතෙක්ගෙන් මේ වචනේ ඇහුනොත් හැර මේක ඇහෙන්නේ බරපතලයි. මෙහෙම මහමගය පැය ගාණක් හිටගෙන ඉන්න පුංචි හාමුදුරුවෝ කල්පනා කරනවා
එහෙම වාහන නොනවත් ධාවනය වෙනකොට මෙහෙම ශාසනයක අපි ඉඳලා වැඩක් නැහැ. මෙහෙම ගිහියෝ වෙනුවෙන්ද අපි සිවුරු දරාගෙන ඉන්නේ. මෙහෙම ගිහියෝ වෙනුවෙන්ද අපි පන්සල් හදන්නේ. මෙහෙම ගිහියෝ වෙනුවෙන්ද අපි දාන සාංගික කරන්නේ. මෙහෙම ගිහියෝ වෙනුවෙන්ද අපි පාන්සුකූලට වඩින්නේ. ඒ නිසා අපි සිවුර හැරලා යනවා. මෙන්න මේ මානසික මට්ටම හැදෙනවා. ඒ නිසා කල්පනා කරන්න. කොතනද ඉන්නේ බොහොම බරපතලයි, බොහොම භයානකයි. අපි මොකද්ද කරන්නේ? අර අපි බොරුවට ශාසන න්‍යායක් දන්නේ නැති ශාසනයේ භික්ෂූන්ව විවේචනය කරන භික්ෂූන් බිහි වෙන කාල වකවානුවක අති භයංකර විදිහට අපි මොකද්ද කරන්නේ? භික්ෂු සංඝයාත් වෙන් කරගෙන ඒ භික්ෂූන් දුස්සීලයි මේ භික්ෂූන් සීලවන්තයි කියලා කණ්ඩායම් දෙකක් හදාගෙන සීලවන්ත භික්ෂුව වාහනේ නංගගෙන යනවා දුස්සීලවන්ත භික්ෂුව කියලා අපි මොකද්ද කරන්නේ? හංගඩු ගහලා හැරිලවත් බලන්නේ නේද? ඔය මට්ටමටපත් වෙලා මෙහෙම යනකොට සියලු ගම්වල පන්සල් ටික වැහෙන එක අපිට නතර කරන්න බෑ. ඔය ටික වැහුණට පස්සේ හතර අපායට මග හැරෙන එක, මග ඇරෙන එක, දොර ඇරෙන එක නතර කරන්නත් අපිට පුළුවන් කමක් නැහැ. මං චතුරාර්ය සත්‍ය ගැන කතා කරගෙන එන ගමම් මේ ටික ගැන කතා කරේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පිණිස නම් අපිට මොකද්ද නිය පිටට ගත්ත පස් ටිකට උපමා කළේ. හැබැයි ඒ අතර සුගතිගාමි වෙන්නවත් පිරිසට තියෙන තැන අහිමි වෙන එක භයානකද නැද්ද? ඒ සුගතිගාමි ප්‍රතිපදාව තුල ඉන්න නැත්තන්ගෙන් තමයි නිය පිටට ගත්ත පස් ටිකක් වගේ හරි පිරිසක් මොකද්ද වෙන්නේ? ධර්ම අවබෝධයටපත් වෙන්නේ. හැබැයි දැන් මේ යන විදිහට නිය පිටට ගත්ත පස් ටිකක් තරම්වත් පිරිසක් සුගතිගාමි වෙයිද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ධර්ම අවබෝධය ලැබෙන එක නිය පිටට ගත්ත පස් ටිකටවත් උපමා කරන්නට පුළුවන් කමක් නැති වෙනවා. එනිසා මේ බරපතල தත්ත්වය තේරුම් අරගෙන කටයුතු කරන්න. ඔබ ගමේ පන්සල රැක ගන්න උත්සාහවන්ත වෙන්න. ඒ පුංචි හාමුදුරන් වහන්සේලාට රැකවරණයක් වෙන්න. ඒ වෙනුවෙන් කටයුතු කරන්න. නැති වුණොත් ඔබේ පුංචි දරුවගේ අනාගතේ අඳුරුයි. අපිට එතකොට කවදාකවත් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා කියන්නට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ටිකත් හොඳට මතක තියාගන්න. ඒ ටිකත් තමන්ගේ ජීවිත තුළට හොඳට මතක තියාගෙන ඒ කරුණු ටිකත් විමසගෙන ප්‍රඥාවන්තව කටයුතු කරන්න. ඒ නිසා කවදාකවත් මේ ශාසනයේ දුස්සීලම විශ්ව සාංගික වශයෙන් දානේ පූජා කරන කර්තව්‍ය කරයි. ඒක ගිහි ඔබට බැරි වෙයි. ඒ ටික හොඳට මතක තියාගෙන භික්ෂූන්ගේ විවේචනයේ භික්ෂූන්ට බාර දීලා භික්ෂූන්ගේ දුස්සීලවන්තකමෙන් යන අපායේ භික්ෂූන්ට බාර දීලා ඔබේ ගුණ ධර්ම ටික වර්ධනය කරගෙන ඔබේ සීලවන්තකම ඔබ ඇති කරගෙන භික්ෂු මහා සංඝයාත් රැකගෙන සම්මත සංඝ පරපුරත් ආරක්ෂා කරගෙන මතු පරපුරටත් මේ ධර්ම දායාදී ධර්ම පණිවිඩය රැගෙන යන්නට ඔබ උත්සාහවන්ත වෙන්න. මේ ඉල්ලීම ඔබෙන් කාරුණිකව සිද්ධ කරනවා. දැන් අපි කතා කරගෙන ආවේ පටිච්චසමුප්පාදය පිළිබඳ එක අමතක වෙන්නේ නැති. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම් විඥාන පත්‍ය නාම රූපම් නාම රූප පත්‍ය සලආයතනම් සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස භායාස සම්භවಂತಿ
ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. අපි මේ කතා කළේ පටිච්ච සමුප්පාදේ සමුදය පිළිබඳ. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ තුල දේශනා කළේ දුක්ඛ සමුදයට හේතුව මොකක් කියලාද? අවිද්‍යාව නේද? දුක්ඛ සමුදයට හේතුව අවිද්‍යාව. එතකොට දුක්ඛ සමුදයට හේතුව අවිද්‍යාව නම් අපිට අද දැනෙන දුකට හේතුව කොහොමද? අවිද්‍යාවම තමයි. අපිට අවිද්‍යාව නිසා අද ගොඩනැගෙන දුක අවිද්‍යාව නිසා බව අමතක වෙලා ඒක අපිට ජීවිතේ ඇත්ත වෙලා නේද? අවිද්‍යාව නිසා සමුදය වෙච්ච බව අපිට අමතක වෙලා අපිට ජීවිතේ ඒක ඇත්ත වෙලා ඒ දුක නැති කරන්න අපි මොකක් කරනවද? ඒ දුක නැති කරන්න අපි පාර හොයනවා. විවිධ දේවල් කරනවා නේද? දැන් අපි හිතමු ඔන්න අවිද්‍යාව දුරු කරන්න පාර හොයන්නේ නැතුව දුක දුරු කරන්න අපි පාර හොයනවා. දුක දුරු කරන්න අපි එක්ක හොයන්නේ දුක්ඛ ප්‍රතිපදාවක්, එක්ක සුඛ ප්‍රතිපදාවක්, එහෙම නැත්නම් උපේක්ෂා සහගත ප්‍රතිපදාවක්. මොකද අපිට ලෝකේ වින්දන තුනයි තියෙන්නේ ප්‍රධානව නේද? මොනවාද? සුඛ වින්දන, දුක්ඛ වින්දන, උපේක්ෂා වින්දන. ඔය තුනෙන් හැර අපිට පිළියමක් තියෙයිද? අපි ජීවිතේ ඔය තුනම තමයි අපේ ජීවිතේනේ. සැප වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා. දැන් අපි දුකෙන් මිදෙන්න දුක නම් යොදා ගන්න අද වෙනකොට නේද? සමහරව එහෙමත් ඉන්නවා. දුක වැඩි වෙනකොට මොකද්ද කරන්නේ? වහබන අයත් ඉන්නවා. කෝච්චියට පයින් අයත් ඉන්නවා. බෙල්ල වැල දා ගන්න අයත් ඉන්නවා. තමන්ගේ ඇඟම කපා ගන්න තුවාල කර ගන්න අය නැද්ද? ඉන්නවා. තව විදියකට කිව්ව බරපතල ගන්නේ මත්පැන් වලට ඇබ්බැහි විච්ච අයත් ඉන්නවා. ඒ සියල්ල දුක නැති කරගන්න යොදාගත්ත මොන ප්‍රතිපදාද? දුක්ඛ ප්‍රතිපදා. තව සමහරව ඉන්නවා දුක නැති කරගන්න මොකද්ද? සුඛ ප්‍රතිපදා හොයනවා. බෞද්ධරයක් එතනද නැද්ද ඉන්නේ? අපි ඔක්කොම කලේ සුඛ ප්‍රතිපදාව හොයපේකද නැද්ද? පංචකාම සැපේ නේද? ඊළඟට ඉන්නවා තව පිරිසක් මොකද්ද? දුක නැති කරගන්න උපේක්ෂාව වඩනවා. මොකද්ද? උපේක්ෂාව වඩනවා. කොහොමද වඩන්නේ? කුමන හෝ ක්‍රමයකට හිත සමාධිගත කරලා හිත උපේක්ෂාවට ගෙනල්ලා මොකද්ද? ඒ උපේක්ෂා කරගෙන යනකොට කෙරවල අමා මහ නිවන ලැබෙයි කියලා අපි හිතනවා. එහෙම ලැබෙන්නේ නෑනේ. ඒකේ කෙරවල කොහෙද තියෙන්නේ? ඒකේ කෙරවල එක්කෝ අපිට අසඤ්ඤ තලයේ තියෙනවා. එහෙම නැත්නම් අරූප තලයේ තියෙනවා. ඉතින් එතනින් එහාට අපිට පුළුවන් කමක් නැහැ ඒ මාර්ගයේ කෙරවලක් දකින්නට. දැන් ඔන්න අපි කල්පනා කරන්න ඕන ඊළඟට අපි හිතන් ඉන්නවා මේ දුකෙන් මිදලා අපි යමක් බලාපොරොත්තු වෙනවා. දුකෙන් මිදලා තව මොන හරි දෙයක් ලබා ගන්න තමයි අපේ බලාපොරොත්තුව නේද? එක්ක නිවන කියලා මොන හරි දෙයක් අලුතෙන් ලබා ගන්න. වින්දනයක් විඳින්න තමයි හිතන්නේ. ඒක තමයි හිතේ ස්වභාවය. වින්දනයකටම තමයි කැමති. වින්දනයක් ලබන්නම තමයි කැමති. දැන් උපේක්ෂාවත් විඳීමක්ද නැද්ද? විඳීමක්. සැපයත් විඳීමක්, දුකක් විඳීමක්. මේ තුන් වේදනාවෙන් පිට අපිට දෙයක් හම්බ වෙන්නේ නැහැ. මොකක් ඇතුළේද? අවිද්‍යාව ඇතුළේ. ඔය අවිද්‍යාව කෙරවල වෙන්නේ විඳීමකින්ද නැද්ද? විඳීමකින්. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙනකම් අපිට සැපකුත් තියනවා, දුකකුත් තියනවා, උපේක්ෂාවක් කියලා තුනට කඩන්න තුනක් ඉතිරි වෙනවා.
හැබැයි චතුරාර්ය සත්‍යයේදී හැම වේදනාවක්ම අයිති වෙන්නේ මොකටද? දුක්ඛාර්ය සත්‍යයට, දුක්ඛ සමුදයාර්ය සත්‍යයට, දුක්ඛ නිරෝධාර්ය සත්‍යයට, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යයට. හැබැයි අපි දුක විදිහට දාගෙන තියෙන්නේ රෙදෙන ටික, පෙළෙන ටික, විඳවන ටිකද නැද්ද? අපිට දුක කියලා හම්බෙන්නේ මොකද්ද? රෙදෙන, පෙළෙන, අඬන, විඳවන, ශෝක කරන ටිකද නැද්ද? ওই ටික. හැබැයි චතුරාර්ය සත්‍යයට අනුව නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. සංසිත්තෝම කිව්වොත් පංච උපාදානස්කන්ධේමයි දුක. මොකද පංච උපාදානස්කන්ධය කිව්වෙම නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මෙතන රූප වේදනා කියනකොට වේදනාවට අර වේදනා තුනම අයිතිද නැද්ද? ඒ වින්දන තුනම අයිති. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියන තුනම අයිති. දැන් ඔන්න අපි හිතමු අපිට මේ වෙලාවේ අපි අත්දකින්නවා කියලා හිතමු අපි කැමැතිම වින්දනයක්, අපි හිතමු අපි ජීවිතේ කැමැතිම ආහාරයක් අපි භුක්ති විඳිනවා. අපිට ඒක මොකද්ද වේදනාව? සුඛ වේදනාවක් නේ. සුඛ වේදනාවක්, සැප වේදනාවක්, සැප වින්දනයක් භුක්ති විඳින්නේ. එතකොට අපිට කවදාකවත් ඒක දුකක් කියලා හිතෙනවද? නෑ. හැබැයි චතුරාර්ය සත්‍යයට අනුව නම් ඔබ ඔය භුක්ති විඳින්නේ ආහාර වේලක් විදියට සැප වේදනාවක් වුණාට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහද නැද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ අත්දැකීම. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහට තව නමක් කිව්වොත් මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එනම් පංච උපාදානස්කන්ධය දුක්ඛ ආර්ය සත්‍ය විදියටත් පංච උපාදානස්කන්ධයේ සමුදය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදියටත් ධර්මයේ පෙන්නනවා. ඒ නිසා දුක හෝ සැප හෝ උපේක්ෂාව කියන තුනම අයිති කොහෙටද? දුකටමයි. එහෙනම් මේ දුක කියන එක කල්පනා කරලා ගත්තොත් දුක කියන්නේ එහෙමනම් රිදෙන එකකට නෙවෙයි ආර්ය සත්‍යයේදී. ආර්ය සත්‍යයේදී දුක කියන්නේ අවිද්‍යාවට. දුකේ හට ගැනීම කියන්නේ අවිද්‍යාවේ හට ගැනීමට. දුක්ඛ නිරෝධය කියන්නේ අවිද්‍යාවේ නිරෝධයට. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියලා කියන්නේ අවිද්‍යාව නිරෝධ කරන පටිපදාව. එහෙනම් ඔන්න අපි කල්පනා කරන්නට ඕන අපි සැප විඳින්නේ, දුක විඳින්නේ, උපේක්ෂාව විඳින්නේ අනේ හොඳයි අනේ සතුටුයි කියලා. අනේ දෙකම එපා මේක හොඳයි කියලා. අනේ ඒක එපා කියලා ශෝකයෙන් මේ තුනම විඳින්නේ කොහෙන්ද? අවිද්‍යාව තුලමයි. අවිද්‍යාව තුලමයි. එහෙනම් ඔන්න අපි කල්පනා කරන්න ඕන මේ තුන් වේදනාවම අවිද්‍යාවෙන් ගොඩනගෙන බව අවබෝධ කරගන්න පාරට තමයි අපි කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පාර, පටිච්ච සමුප්පාදය අවබෝධ කරන පාර, අවිද්‍යාව අවබෝධ කරන පාර. හැබැයි අපි වැඩිපුරම වැටෙන්නේ සැපටයි උපේක්ෂාවටයි නේද? අපි දුකෙන් මිදෙන්නමනේ හදන්නේ නේ. හැබැයි දුකෙන් මිදෙනකොට අපි වැටෙන්නේ කොහෙටද? අපේ යන පාරේ. අපි යන පාරේ වැටෙන්නේ සැපේටයි උපේක්ෂාවටයි. හැබැයි චතුරාර්ය සත්‍යයට වැටෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි කල්පනා කරගන්නට ඕන චතුරාර්ය සත්‍ය කියන්නේ එහෙමනම් රෙදෙන, විඳවන, පෙළෙන දෙයකට නෙවෙයි පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ කරනවටයි අපි කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා. රූපය ගැන අවබෝධ කරන එක, වේදනාව ගැන අවබෝධ කරන එක, සංඥාව ගැන අවබෝධ කරන එක, සංඛාරය ගැන
අවබෝධ කරන එක. විඥානය ගැන අවබෝධ කරන එක. එහෙනම් ඔන්න අපි කල්පනා කරන්න ඕන රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳ අවබෝධ කරන එකට අපි කියනවා මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවායි කියන. එහෙනම් ඔබට තේරෙන්නට ඕන අපිට අද වෙනකොට සැපක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් උපේක්ෂාවක් තියෙනවා නම් මේ තුන් වේදනාවම සමුදය වෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. තව විදිහකට කිව්වොත් මේ තුන් වේදනාවම භුක්ති විඳින්නේ පංච උපාදානස්කන්ධයේ සමුදය තුලද නැද්ද? පංච උපාදානස්කන්ධයේ සමුදය තුල. එහෙනම් අපි හැදුවේ මොකක් නැති කරන්නද? අපි දුක නැති කරනවයි කියලා හැදුවේ මොකද්ද? සැප තියාගෙන දුක නැති කරගන්න පාරක්ද නැද්ද අපි හෙව්වේ? එහෙනම් එවැනි දෘෂ්ටියක ඉඳලා තමයි අපි බුදුබණ ටික ගලපගත්තේ නේද? එහෙම ගලපගෙන තමයි අපි අර මං කියපු බරපතල වැරදි ටික අද වෙනකොට කරගෙන යන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් චතුරාර්ය සත්‍යයට අයිති මොකද්ද? දුක්ඛාර්ය සත්‍යයට අයිති සැප දුක උපේක්ෂා කියන තුනම. මොකද දුක්ඛාර්ය සත්‍යයට අයිති සැප දුක් උපේක්ෂා කියන තුනම. අපි එහෙමනම් ওই මොන වේදනාවක් භුක්ති විඳින්නේ මොකෙන්ද? මමත්වෙන් නෙවෙයිද? සක්කාය දිට්ඨිය ඇතුලේ නෙවෙයිද? සක්කාය දිට්ඨිය ඇතුලේ. අපිට එහෙමනම් පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් අවබෝධ කරනවායි කියන එක. තව විදිහකට කිව්වොත් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවායි කියන එක. අපි මෙහෙම කල්පනා කරමු. අපිට හිතෙන්නේ මේ සියලු වේදනා කවුරුන් විසින් විඳිනවා කියලාද? අපිට හිතෙන්නේ තමන් විසින් විඳින්නේ. ඒ නිසා තමන් කැමති දුක් වේදනාව අයින් කරගෙන සැප වේදනාව ලං කරගෙන සැප වේදනාව තුල පිහිටන්නද නැද්ද? පිහිටන්න. හැබැයි බුද්ධ දේශනාව දුක් වේදනාව අයින් කරගෙන සැප වේදනාවේ හෝ උපේක්ෂා වේදනාවේ පිහිටන්නට නොවේ. සැප වේදනාවේ පිහිටා සිටීමත් දුක් වේදනාවේ පිහිටා සිටීමත් උපේක්ෂා වේදනාවේ පිහිටා සිටීමත් මේ තුන් ආකාරයෙන්ම පංච උපාදානස්කන්ධය තුලයි. දුක්ඛ සමුදය තුලයි. අන්න ඒ ටිකයි අපි අවබෝධ කරන්නට උවමනා කරන්නේ. එහෙම නැතුව මේ ලෝකේ වැඩක් නැහැ, මේ ලෝකේ තේරුමක් නැහැ, මේ ලෝකේ තුච්චයි නින්දිතයි පහත් මේ විදිහට එක විදිහට අපි හිතලා මේ ලෝකේ පිළිකුල් කරලා උපේක්ෂාවේ පිහිටන ප්‍රතිපදාවක් නොවේ මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එකක් බහැරකොට එකක් අල්ලා ගැනීම නොවේ. එකක් අතහැර තව එකක පිහිටීම නොවේ. හැබැයි අපි ගොඩක් වෙලාවට උත්සාහවන්ත කරන් වෙන්නේ මොකටද? එකක් බැහැර කළා තව එකක් මත පිහිටන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා නේද? ඒ නිසා පිහිටා සිටින්නට තැනක් නැතිනම් පිහිටා සිටියේ නැත්තම් ඉල්පයන්නේ ඉක්මවා යන්නේ ඉපිලී යන්නේ. ඔබ මොකද්ද කරන්නේ? දුකෙන් අයින් වෙලා සැපේ පිහිටලා සැපෙන් ඉල්ප යනවද නැද්ද? සැපෙන් උතුරනවද නැද්ද? සතුට වෙනවද නැද්ද? පිනා යනවද නැද්ද? පිනා යනවා. ඒ නිසා මේ ධර්මයේ තියෙන්නේ මොකටද? මේ ඕගේ තරණය කරනකොට කිසිම මොහතක පිහිටා සිටීමක් වෑයම් කිරීමක් නැත. පිහිටා සිටියොත් කොතන හරි මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් මේකේ ගිලෙනවා. ඒ පිහිටා සිටීමේ ගිලුණට පස්සේ ඒකේ නිල්ප යනවා. දැන් හිතලා බලන්නකෝ. ඔබ සතුටේ ගිලුණට පස්සේ සතුටේ නිල්ප යන්නේ පිනා යන්නේ නැද්ද? පිනා යනවා.
ඒ කියන්නේ සැපේ පිහිටුවොත් සැපේ ගිලෙනවා, සැපෙන් පිනා යනවා. උපේක්ෂාවේ පිහිටුවොත් උපේක්ෂාවේ ගිලෙනවා, උපේක්ෂාවෙන් පිනා යනවා. එහෙනම් මේ ඕගේ තරණය කරන්නට තියෙන්නේ මොකද්ද? පිහිටාද නොසිටමින් වෑයන්ද නොකරමින්. තව විදිහකට කිව්වොත් මොකද්ද? ගිලෙන්නෙත් නැතිව, ඉල්පයන්නෙත් නැතිව. දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ සැපේ හෝ දුකේ හෝ උපේක්ෂාවේ පිහිටනවා කියලා අපි පිහිටලා තියෙන්නේ කොහෙද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ පිහිටලා ඒ පහේ ගිලිලා ඒ පහෙන් ඉල්පයමින්ද නැද්ද අපි ජීවත් වෙන්නේ? ඒක එහෙමද නැද්ද අපේ ජීවිතේ තියෙන්නේ? අපේ ජීවිතය කියන්නේ ඒකට. දැන් අපේ ලෝකයේ අත්දැකීම, මගේ අත්දැකීම කියන්නේ මොකටද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ අත්දැකීම. දැන් ඔබ මෙහෙම කල්පනා කරන්න. ඔබට කිසිම දෙයක් මෙනෙහි කරන්න පුළුවන්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහෙන් තොරව. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අපි දන්නේ නැහැ හාමුදුරුවනේ ඔය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ. ඔක හරි බරපතල වැඩි. අපිට ඕව තේරෙන්නේ නැහැ. හැබැයි ඊට වඩා දේවල් අපි ජීවිතේ තේරුම් ගන්න කාලය පුදුම විදිහට කැප කළා. හැබැයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ තේරුම් ගන්න දවසට එක තප්පරයක් වැය කරන්න කාලෙ තිබුණේ නැහැ. ඒ තරම් කාලකන්ණී අපි. ඒ නිසා හොඳට කල්පනා කරන්න. කොහොම නමුත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ නම දැනගත්තේ නැතත් අවබෝධ කරගන්න නම් වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ කියන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඔබට ජීවිතේ තියෙන අත්දැකීම් ටික මොනවාද? පේන අත්දැකීම තියෙනවා. ඇහෙන අත්දැකීම තියෙනවා. ගන්ධයන් හෝ රසයන් හෝ ස්පර්ශයන් දැනෙන අත්දැකීම තියෙනවා. ඒ වගේම සිතෙන අත්දැකීම තියෙනවා. සරලවම ගත්තොත් මෙහෙමනේ. සරලවම ගත්තොත් කල්පනා කරලා බලන්න ඔබට මේ සියලු අත්දැකීම් ලබන්නට පුළුවන්කම තියෙන්නේ විඥාණය මූලික කරගෙන. මොකද විඥාණය කියලා කියන්නේ? සිතට දැනෙන ස්වභාවයට අපි කියනවා මොකද්ද? දැනගන්න ස්වභාවයට අපි කියනවා විඥානය. දැන් මොකක් හරි ඥානයකින් දැනගන්න යමක් නේ. ඒ නිසා මේ දැනගන්න සියල්ලටම පොදුවේ අපි කියනවා මොකද්ද? විඥානය. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න විඥානය කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි. දැන් ඔබ කියනවා අහවල් දේවල් මට පේනවා. අහවල් දේ මට පේනවා කියලා දැන ගැනීමක් එනවා නේද? කහ පේනවා, රතු පේනවා, නිල් පේනවා, මල් පේනවා, ගස් පේනවා, ගල් පේනවා නේ. ඉරහඳ තාරක, අම්මා තාත්තා, දුව පුතා මේ සියල්ල පේනවා කියන බවට හැඟීමක් නැද්ද? දැන ගැනීමක් තියෙනවා. මේ දැන ගැනීමට අපි කියනවා මොකද්ද? විඥාන කියලා. ඊට පස්සේ අපිට තව තියෙනවා මොකද්ද? බල්ලෙක්ගේ හඬ ඇහෙනවා, මිනිහෙක්ගේ හඬ ඇහෙනවා, කොටි හඬක් ඇහෙනවා, මිහිරි හඬක් ඇහෙනවා, අමිහිරි හඬක් ඇහෙනවා. මේ විදිහට තියෙනවා නේද? ඒ දැන ගැනීමටත් අපි කියනවා මොකද්ද? විඥාන. දැන් මෙහෙමයි අපි මේ දැනගන්න ස්වභාවයට අනුව අපි නාමික කරගන්නවා. පේන ස්වභාවයේ සියල්ලට අපි චක්කු විඥාන කියලා නම් කරගන්නවා නේ. එතකොට ඇහෙන අත්දැකීම් ටිකට අපි නම් කරගන්නවා සෝත විඥාන. ඊළඟට අපිට ගන්ධ දැනෙනවා. ගන්ධ දැනගන්නවා. ඒකට කියන්නේ විඥාන නේද? අපිට වෙන්න පුළුවන් මිහිරි වෙන්න පුළුවන්, අමිහිරි වෙන්න පුළුවන්. ඒ ගන්ධේනේ දුර්ගන්ධ කියනවා. අපි එක එක විදිහට කියනවා නේද? එක්ක කෙසේ වෙතත් ඒ දැනගන්න ස්වභාවයට පොදුවේ විඥාන කියනවා. ඒක වෙන් කරගත්තම අපි ඒකට ගාන විඥාන කියලා කියනවා.
ඊළඟට අපි කියනවා මොකද්ද? රස දැනගන්නවා. ඒකට අපි මිහිරි රස, අමිහිරි රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි රස මේ විදිහට අපි වර්ගීකරණය කරගන්නවා. හැබැයි කොහොම කරත් ඒ වර්ගීකරණය කළා දැනගන්න ස්වභාවයට අපි කියන විඥාන. තව විශේෂ කරලා අපිට ඒකට කියනවා දිව්‍යා විඥාන. ඊළඟට අපි ස්පර්ශ දැනගන්නවා නේද? අපි ඒකට කියනවා කොහොමද? සිනිදුයි, ගොරෝසුයි, උණුසුමයි, සිසිලසයි මේ විදිහට අපි වෙන් කරගන්නවා. ඒ දැනගන්න ස්වභාවයටත් අපි කියනවා මොකද්ද? විඥාන. ඒක විශේෂ කරලා ගත්තම අපි ආයි කියනවා කාය විඥාන. ඊළඟට අපි ඔය නිකන් ඉන්න වෙලාවට හීනමවනවන්නේ නේ. එක එක දේවල් මතක් වෙවි එනවා නේද? අර එහෙම කරොත් හොඳයි, මෙහෙම කරොත් හොඳයි. අර විදියට කළා, මෙහෙම කළා, අර විදියට හදන්න ඕන, මෙහෙම හදන්න ඕන, එක එක ඒවා එනවනේ. මෙහෙම බයින්න ඕන, මෙහෙම හිතා වෙන්න ඕන. මේන ටිකටත් අපි කියන්නේ විඥාන. ඒකට අපි කියනවා මනෝ විඥාන. තව විදිහකට ගත්තොත් එහෙනම් ඔන්න චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව්‍යා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා අපි මෙනෙහි කළා. දැන් ඔන්න ඔය අපි විඥාන කියලා අපි දැනගත්ත ටිකක් තිබුණානේ දැන් නේ. මොකද්ද? චක්කු, සෝත, ගාන, දිව්‍යා, කාය, මනෝ කියලා. ඒ ටිකක් දැන් අපිට පුළුවන්කම තියෙන දැන් මෙනෙහි කර ගන්න නේද? ඒ ටික ආයෙ බලුවම මනෝ විඥාන වෙනවද නැද්ද? මනෝ විඥාන වෙනවා. දැන් ඔන්න අපි තමන් ඉන්න තැන ඉඳලානේ ධර්මය අවබෝධ කරන්න ඕන. ඔන්න තමන්ට එහෙනම් පේන දේ දැනගන්නවට අපි කියනවා මොකද්ද? චක්කු විඥාන. ඇහිම දැනගන්නවට අපි කියනවා සෝත විඥාන. ගන්ධ දැනගන්නවට අපි කියනවා ගාන විඥාන. රසයන් දැනගන්නවට අපි කියනවා දිව්‍යා විඥාන. ස්පර්ශයන් අපි දැනගන්නවට කියනවා කාය විඥාන. සිතුවිලි දැනගන්නවට අපි කියනවා මනෝ විඥාන. ඔන්න අපි කල්පනා කරගන්නට ඕන ඔය විඥානයේ පහළ වුණේ නැත්තම් අපිට කිසි දෙයක් දැනගන්න බෑ. විඥානයේ පහළ වුණේ නැත්තම් අපිට කිසි දෙයක් දැනගන්න පුළුවන්ද? චක්කු විඥානයේ පහළ වීම අහිමි වුණොත් පෙනීමක් ගැන කිසිම අත්දැකීමක් නැහැ. සෝත විඥානයේ දැන ගැනීම අහිමි වුණොත් ඇහිම ගැන කිසිම සංඥාවක් එන්නේ නැතිව යනවා. ගාන විඥානයේ පහළ වීම නැති වුණොත් දැනීම ගැන ඒත් කිසිම දෙයක් නැති වෙනවා. දිව්‍යා විඥානයේ පහළ වීම නැති වුණොත් රසයන් පිළිබඳ කිසිවක් දැනගන්න බැරි වෙනවා. කාය විඥානයේ පහළ වීම නැති වුණොත් ස්පර්ශයන් පිළිබඳ දැන ගැනීම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මනෝ විඥානයේ පහළ වීම නැති වුණොත් ඔය කිසිම දෙයක පහළ වීමක් දැනගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔන්න අපි කල්පනා කරලා බැලුවොත් අපි සිතුවිලි පහළ වීම කොටින්ම කිව්වොත් නතර වුණොත් අනිත් විඥාන ටිකත් ඔක්කොම මොකක් වෙනවද? මනෝ විඥානේ මූලික කරගෙන නෙවෙයිද එහෙමනම් අනිත් විඥාන ටික ගැනත් අපි දැනගන්නේ. කල්පනා කරන්නකෝ. පේනවා කියලා අපිට මෙනෙහි වෙන්නේ කොහෙන්ද? මනෝ විඥාණයෙන්ම තමයි. ඒ මනෝ විඥාණයෙන් දැනගත් එකට පේනවා කියලා වර්ගීකරණය කරන හින්දා තමයි අපි මේ මොකද්ද කියන්නේ? ඒකට අපි චක්කු කියලා දාගත්තේ නේද? චක්කු විඥාන කියලා දාගත්තේ. හැබැයි අන්තිමට ගත්තොත් අපි මේ ඔක්කොම මනෝ විඥාණයෙන් විඤ්ඤාය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මනෝ විඥාණයෙන්ම දැනගන්නවා. දැන් ඔන්න කොටෙන්ම කිව්වොත් විඥාන කියන ටිකත් පැත්තක තියලා අපි සරලවම ගත්තොත් සිතුවිල්ලක් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද්ද? අපි මේ සියල්ල දැනගන්නේ කොයි විදිහටද? මුලින්ම සිතකින්ද නැද්ද දැනගන්නේ? හිතකින් දැනගන්නේ.
එතකොට අපි කිව්වොත් මෙහෙම කිව්වොත් හරිද? ලෝකෙ මොකුත් නැහැ සිතුවිල්ලක් ඇත. හරියයිද? හරියන්නේ නැහැ. ඇයි? එකක් නැත කියලා එකක් ඇත කියනවනේ. ඒ නිසා නැතාන්තෙන් ආයතාන්තයකට බහැලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැලපෙන්න ඕන මොකටද? පටිච්ච සමුප්පාදයට. මොකද පටිච්චසමුප්පාද න්‍යාය? ඉමස්මින් සති ඉදන් හෝති. ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදන් නහෝති. ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්ලි මේ වේ, මේ උපදීමෙන් මේ උපදී. මේ නැති කල්ලි මේ නොවේ, මේ නූපදීමෙන් මේද නූපදී. මේක තමයි න්‍යාය. දැන් එහෙනම් ඔබ හොඳට කල්පනා කරන්න. ඔබට පේනවා කියලා හිත පහළ වුණේ නැත්තම් මොකද්ද? පේනවා කියන විඥානය දැන ගැනීම සිද්ධ වුණේ නැත්තම් පෙනීම හෝ පේන දේ ගැන කතා කරන්න බෑ. ඇයි? පේනවා කියන සිතෙන් හැර පෙනීම ගැන දැනගන්න වෙන ක්‍රමයක් තියෙයිද? නෑ නේද? පේනවා කියන සිතෙන් හැර පෙනීම ගැන දැනගන්න වෙන ක්‍රමයක් නෑ. මම අර උපමාවට කියනවා වගේ ලබු ගෙඩිය ඇතුලේ තොইলে බලා ගන්න ලබු ගෙඩිය පලන්නම වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් තොইলে නටන්නේ කොහෙද? ලබු ගෙඩිය ඇතුලේ. කතාව අහලා ඇතිනේ නේ. ලබු ගෙඩියක් ඇතුලේ තොইලයක් නටුවා. එහෙනම් තොইলে නටන්නේ ලබු ගෙඩිය තොইলে බලා ගන්න නම් ලබු ගෙඩිය පලන්නම වෙනවා. අන්න ඒ වගේ තමයි පෙනීම නැතිනම් පේන දේ සහ පේන කෙනා ගැන අත්දැකීම ලබන්න බෑ. පෙනීම අහිමි වෙච්ච දවසට, ඒ කියන්නේ පෙනීම කිය විඥාණයට නේද? පේනවා කියලා දැනගන්න සිත නැත්තම් පේන්නේ අහවල් දේ පේන්නේ මට කියලා ගොඩනගන්න පුළුවන් නේද? බෑ නේද? ගොඩනගන්න බෑ. එහෙනම් ඔය පේන කෙනයි පේන දෙයි දෙකම තියෙන්නේ කොහෙද? සරලවම කිව්වොත් පේනවා කියන විඥානය මූලික කරගෙනද නැද්ද? පේනවා කියන එහෙනම් ඔබයි ලෝකයේ කියන දෙපැත්ත ඔබට හම්බ වෙන්නේ මොකක් තුලින්ද? විඥාන පච්චයා නාම රූපං. වචනේ බරපතලයි. වචනේ පැත්තක තියන්න. පේනවා කියන සිතත් එක්කලා තමයි ඔබයි ලෝකයේ කියන දෙපැත්තම ඔබට හම්බෙන්නේ. එහෙම නෙවෙයිද? එහෙමම තමයි. දැන් ඔබට බරපතල ගන්නේ දෘෂ්ටියක් තියෙනවා මොකද්ද? ලෝකේ වෙනම තියෙනවා, මං වෙනම ඉන්නවා. මොකද්ද? ලෝකේ වෙනම තියෙනවා, මං වෙනම ඉන්නවා. ඊට පස්සේ ඔබ බවට පත් කරගෙන තියෙන්නේ මොකද්ද? ඔබ බවට පත් කරගෙන තියෙන මේ ඉන්නේ මං කියලා පෙන්නනවද නැද්ද? පෙන්නනවා. මේක ලෝකේ මේක මම කියලාද නැද්ද මේ දෙපැත්ත පෙන්නන්නේ? මේ ලෝකේ මේ මම. හැබැයි මේ පේන විදිහයි මේ පේන විදිහයි එකමද නැද්ද? එකමයි. මේකත් පෙනීමේ අත්දැකීමක්, මේකත් පෙනීමේ අත්දැකීමක්. හැබැයි නාම මාත්‍ර වශයෙන් ඔබ නම් කරගෙන වටාපතයි කෙස්ලොම් නියද සම්මස්නාර වලින් හැදිච්ච මුතු බණ්ඩයි ඩිංගිරි මණිකයි එනම් දැන් නෑනේ නේ. දැන් තියන්නේ ජයන්තලත් නෑ දැන්. දැන් අමුතුම නම් තියෙන්නේ. ඔය මොන නමකින් හරි මොකක් කරගෙනද? නම් කරගෙනද නැද්ද? හැබැයි නාමික බව පැත්තක තියුවොත් පෙනීමක්මද නැද්ද? පෙනීමක්. ඒ නිසා පෙනීම අපි පොදුවේ ගත්තොත් පෙනීමක් මිසක පෙනීම අම්මවත් තාත්තවත් දුවවත් පුතාවත් අරයවත් මෙයාවත් නෙවෙයි. පෙනීමක්. හැබැයි
පෙනීම කියන විඥාණය පහළ වුණේ නැත්තම් තව විදිහකට කිව්වොත් චක්කු විඥාණය පහළ වුණේ නැත්තම් ඔය අම්මා තාත්තා දුව පුතා ඉරහඳ තාරකා මම අත්දකින්නවා කියන එක කවදාකවත් ගොඩනගෙන්න විදිහක් නැහැ. එහෙනම් පොදුවේ මං නිකම් පුංචි උපමාවකට කිව්වොත් ඔබ හිතන්න විඥාණය නැමැති ලෝකයේ ඇතුලේ තමයි නාම රූපේ නැමැති අත්දැකීම ඔබ ලබන්නේ. මොකද්ද? විඥාණය නැමැති ලෝකයේ ඇතුලේ තමයි තව විදිහකට කිව්වොත් මමයි අහවල් දෙයි එහෙම නැත්නම් ඇහැයි රූපෙයි කියන අත්දැකීම ඔබ ලබන්නේ. එහෙම නැත්නම් එළිය ඇතුළ කියන දෙක මෙනෙහි කරන්නේ කොහෙන්ද? සිතින් නෙමෙයිද? සිතින් නෙමෙයිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට චිත්ත සූත්‍රය තුල දේශනා කරනවා මේ ලෝකයේ හිතින්ම අඳිනවා. ඒ අඳපු හිතටම අපි වහල් වෙලා ඉන්නවා. එහෙනම් ඔන්න කල්පනා කරන්න මේ වෙලාවේ පේනවයි කියන හිත පහළ වුණේ නැත්තම් මේ වෙලාවේ ඔබට මම ලෝකේ දකින්නවා කියන අත්දැකීම භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා ඔබ විඥාණය කියලා මෙහෙම බෝලයක් කියලා හිතන්නකො නිකම් මේක උපමාවට. විඥාණය කියන්නේ බෝලයක් කියලා හිතුවොත් ඒ බෝලය ඇතුලේ තමයි මොකද්ද? ඔබට මමයි ලෝකේ කියන දෙක හම්බ වෙන්නේ. දැන් ඔබට එහෙමනම් මමයි ලෝකේ එහෙම නැත්නම් මමයි රූපේ එහෙම නැත්නම් ඇහැයි රූපේ ඇහැ දරාගත්ත මමයි වර්ණ රූපයයි දෙක ඔබට මුණ ගැස්සන්නේ කොහෙන්ද? අර විඥාන බෝලය ඇතුලේ. ඊට පස්සේ කණයි සද්දයයි කියන දෙපැත්ත මුණ ගැස්සන්නේ ඒ විඥානය කියන බෝලය ඇතුලේ කියලා හිතන්නකො. මේක බෝලයක් නෙවෙයි, මේක තේරුම් ගන්නට පහසු වෙන්නට කියන්නේ. ඒ නිසා ඔබ හොඳට කල්පනා කරන්න ඔබ මේ සියලු අත්දැකීම් ලබන්නේ විඥාණයට කොටු වෙලා බව තේරුම් ගන්න. මොකද්ද? විඥාණයට කොටු වෙලා. එහෙනම් විඥාණය වෙනම හෝ නාම රූප අත්දැකීම වෙනම ඔබට ලබන්නට පුළුවන්ද? බෑ නේද? විඥානයේ අත්දැකීම වෙනමත් නාම රූපයේ අත්දැකීම වෙනමත් ලබන්නට පුළුවන් කමක් නැහැ. පෙනීම කියන හිත කොතනද? පෙනිච්ච දේ සහ පෙනිච්ච කෙනා එතන නියෝජනය වෙනවා. එහෙම නැතුව අපිට පෙනිච්ච කෙනයි පෙනිච්ච දේ වෙන් කරලා පෙනීම වෙනම ගන්නට පුළුවන් කමක් නැහැ. දැන් හොඳට කල්පනා කරන්නකෝ. මෙතන බොහොම සූක්ෂම අවබෝධ කරගන්නට තියෙන තැනක්. ඔබට වෙලා තියෙන්නේ ඔබ බරපතල විදිහටම ජීවිතේ දන්නා දේවල් ගොඩක් ඇති කරගෙන තියෙනවානේ. ඔබ මේ වෙලාවේ හිතන්න අතීතයේ ඉඳලා මේ දක්වා ඔබට ජීවිතයක් කියලා මතකයක් තිබුණා නම් ඒ සියලු මතකය දන්න බව ඔබෙන් දැන් මැකෙනවා. මං අහවලාය, මං මෙව්ව කරාය, මං අරව කරාය, මං මෙච්චරක් ඉගෙන ගත්තාය, මං මෙච්චරක් දන්නවයි කියන සියලු අත්දැකීම් ඔබ හිතන්න ඔබට ජීවිතේ මැකුණා කියලා. ඒ මැකුණ ගමම්ම ඔබේ අතීතේ මොකක් වුණාද? අතීතයක් කියලා එකක් තිබ්බද කියලා මතක නැහැ. දැන් අනාගතයක් ගැන හිතන්න අතීත සංකල්ප මොකුත් තියනවද? නැහැ. දැන් ඊළඟට ඔබ අත්දකින්නවා නම් අත්දකින්නේ මොකද්ද? අපි වර්තමානයේ කියලා කියමු දැන් ඈ. මේ වර්තමානයේ ඔබ අත්දකින්නවා. ඒකට අපි කියනවා මොකද්ද? පච්චුප්පන්නය කියලා. වර්තමානයේට අපි කියනවා තව නමක් තව විදිහකට කිව්වොත් මොකද්ද? පච්චුප්පන්නය. පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. දැන් එහෙනම් මේ පච්චුප්පන්නේ විදර්ශනා කරගන්නට වෙනවා මොකට අනුවද? පටිච්ච සමුප්පන්න භවට අනුව. දැන් මේ පච්චුප්පන්නයට එනකොට අතීතේ මැකුවට පස්සේ අතීතෙන් ආවයි එනවයි කියන කිසිම සංකල්පයක් නෑ නේද අපිට? නෑ. අනාගතයට යනවයි යන්න පුළුවන් කියන සංකල්පිකුත් නැහැ.
ඒ නිසා අතීතේ අතහරින්න දෙයක් නැහැ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? අතීතේ මෙනෙහි වෙන්න තිබුණු දත්ත ටික ඉවරයි. අනාගතේ මෙනෙහි කරන්න තිබුණු දත්ත ටික ඉවරයි. හැබැයි ඔබ හොඳට මතක තියන්න අතීතේ මෙනෙහි කරන්නටත් අනාගතේ මෙනෙහි කරන්නටත් තියෙන දත්ත ටික වෙන මොකුත් නෙවෙයි. සක්කාය දිට්ඨියෙන් අවිද්‍යාවෙන්ම ගොඩ නගපු දත්ත ටික තමයි තියෙන්නේ. වෙන මොකුත් නෙවෙයි මේ මානසිකාර වෙන්නේ. ඇති බව මත පදනම් වෙලා අවිද්‍යාව මත පදනම් වෙලා ගොඩ නගපු දෘෂ්ටි තමයි මේ මතක් වෙන්නේ. ඒ නිසා ඒ දෘෂ්ටි ජාලේ පැත්තක තියලා තමයි අපි දැන් මේ බලන්නේ. දැන් ඔන්න කල්පනා කරන්න මෙනෙහි වෙන්න අතීතෙකුත් නැහැ මෙනෙහි කරන්න අනාගතයකුත් නැහැ. මේ වෙලාවේ ඔන්න අත්දැකීමක් ලබනවා. ඒ ලබන අත්දැකීමට තමයි අපි පේන ඇහෙන දැනෙන දැනගන්න කියන නම් ටික පාවිච්චි කරගත්තේ. මොකටද ඒ පාවිච්චි කරගත්තේ? මේ තේරුම් ගැනීමේ පහසුවට. එහෙම නැතුව පේන ඇහෙන දැනෙන දැනගන්න කියලා ඇත්තක් තිබුණු නිසා නෙවෙයි, නිත්‍ය යමක් තිබුණු නිසා නෙවෙයි, ස්ථිර යමක් තිබුණු නිසා නෙවෙයි. ලෝකයා එහෙම නැත්නම් ඔබ හිටපු තැන ඉඳලයි බුදුරජාණන් වහන්සේ ඔබ අපි ඉන්න තැන ඉඳලයි ධර්මයේ දේශනා කළේ. දැන් එහෙනම් ඔන්න අපි ඒ අතීතයේ මකලා බැලුවම ඒ දැන ගැනීමට අපිට පේන ඇහෙන දැනෙන දැනගන්න කියන වචන ටික පාවිච්චි කළත් නොකළත් ඒ දැන ගැනීමට අපි පොදුවේ කියනවා විඥාන කියලා. මොකද්ද? ඒ දැන ගැනීමට අපි පොදුවේ කියනවා විඥාන. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්න කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පෙනීමේ ඇත්ත දකින්න කිව්වා මිසක පෙනිච්ච දේ ගැන හොයන්න කිව්වේ නෑ. ඇහි මේ ඇත්ත දකින්න කිව්වා මිසක ඇහිච්ච දේ ගැන හොයන්න කිව්වේ නෑ. දැන ගැනීමේ ඇත්ත දකින්න කිව්වා මිසක දැනගත්ත දේ ගැන හොයන්න කිව්වේ නැහැ. අපිට උනේ පෙනීමේ ඇත්ත පැත්තක තියලා අපි පෙනිච්ච දේ හෙව්වා. මොකද්ද? පෙනිච්ච දේවල් මොනවාද අපිට? අම්මා, තාත්තා, දුව පුතා, ඉරහඳ තාරකා, ගස්ගල්. දැන් අපි මොකද්ද කළේ? පෙනිච්ච දේ හැදිච්ච හැටි හෙව්වා. පඨවි වලින් හැදුනා, ආපෝ වලින් හැදුනා, තේජෝ වලින් හැදුනා, වායෝ වලින් හැදුනා, සතර මහා භූතයන්ගෙන් හැදුනා. මෙව භූත කියලා නම් කරගත්තා. හැබැයි භූත කියන්නේ පෙනිච්ච දෙයක්ද නැද්ද? සතර මහා භූතත් පෙනිච්ච, ඇහිච්ච, දැනිච්ච, දැනගත්ත දෙයක්මද නැද්ද? එහෙනම් අපිට පඨවි කියලා දැනගත්ත විදිහේ හෙව්වද පඨවි ගැන හෙව්වද අපි? අපි කලේ පඨවිය ගැන හොයා හිටියා. ආපෝ කියන දැන ගැනීම පිළිබඳ හෙව්වද ආපෝ ගැන හොයා හිටියද? ඒ නිසා අපි කලේ මොකද්ද? තද ගති, බුරුල් ගති, සිනිදු ගති, ගොරෝසු ගති ගැන හෙව්වා නේද? උණුසුම් ගති, සිසිල් ගති, වැగిරෙන ගති නේද? හමන ගති ගැන හෙව්වා මිසක අපි ඒ ගති ගැන හෙව්වා මිසක පෙනිච්ච දේ, ඇහිච්ච දේ, දැනිච්ච දේ ගැන හෙව්වා මිසක පෙනීම, ඇහිම, දැනීම ගැන ගවේෂණය කරන එක පැත්තක තියවා. ඒ නිසා කවදාකවත් පඨවි හැදිච්ච ගැන හොයන්න එපා. පඨවි හම්බි විච්ච එක ගැන හොයන්න. එහෙනම් පඨවි කියන දැන ගැනීම දැන් අම්මා තාත්තා දුව පුතා කියන තැනින් තව ආවම අපි එන්නේ කොහෙටද? පඨවියට නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූතයට එන්නේ නේද? එහෙනම් පඨවි ගැන හොයන එක පැත්තක තියලා පඨවි කියන දැන ගැනීම කොහෙටද දැනුනේ? අන්න ඒක විඥානික දැන ගැනීම. එහෙනම් මම කියන්නේ ඔබ අර දන්න සියල්ල අමතක කරාම ওই ප්‍රශ්නේ විසඳෙනවා. අපි පඨවි ගැන දන්නවා, අරව ගැන දන්නවා, මෙව්ව ගැන දන්නවා කියන ටික අමතක කරන්න. එලා ඒකට පොදුවේ කියන මොකද්ද? දැන ගැනීමක්.
මොකද්ද පොදුවේ කියන්න පුළුවන්කම තියෙන්නේ? දැන ගැනීම. දැන් අතීතයේ ඉඳලා මේ මොහොත මැකුණම මේ දැන් දැනගත්තා. මේ දැන් දැනගත්ත එක මම කළාද? ඉබේ සිද්ධ වුණාද? අනිකෙක් විසින් කළාද? නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. මම විසින් කරපු නැති ඉබේද සිද්ධ වෙච්ච නැති අනෙකකු විසින්ද සිද්ධ නොකරපු හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන්නේ හේතු නැති කොට එවැනි සකස් කිරීමක් නොමැති දෙයක් තමයි මේ අපි අත්දකින්නේ. සමහරව අපි මේ විදිහට වැටෙනවා. සකස් වෙලා නැති වෙනවා කියන තැනකට අපි එන්න හදනවා. හැබැයි එහෙම වුණොත් තියෙන වරදක් තියෙනවා. සකස් වෙමින් නැති වෙනවා කියන තැනට ආවොත් අපි ආයේ ඇති බවටයි නැති බවටයි වැටෙනවා. සකස් වෙච්ච බව ඇත්ත වෙලා නිට්ටය වෙලා ස්ථිර වෙලා. ආයේ නැති වෙන බව මොකක් වෙලාද? නිට්ටය වෙලා ස්ථිර වෙලා. ඒ නිසා ඇති වෙමින් නැති වෙනවා ඇති වෙමින් නැති වෙනවා කියලා ගන්න එකත් පටිච්චසමුප්පාදයට ගැලපෙන්නේ නැහැ. අපි ගන්නේ ඇති වුණා නම් ඇති උනේම නිට්ටය දෙයක් නොවේ. ඇති වුණා නම් ඇති උනේ ස්ථිර දෙයක් නොවේ. ඇති වුණා නම් ඇති උනේ තියෙන දෙයක් නොවේ. ඇති වුණා නම් ඇති උනේ මොකද්ද? කොහෙන්වත් ආපු දෙයක් නොවේ. එහෙනම් ආපු දෙයක් නොවේ නම් තිබුණු දෙයක් නොවේ නම් යන එකක් නොවේ නම් නැතිවීමක් ගැන කතා කරන්න බෑ. එහෙනම් සමුදය තුලම Nirodhe දකින්න කියන්නේ මොකද්ද? මේ හටගත් එකේම මුලාව දකිනකොට අපිට මොකක් වෙනවද? මේ හටගත් එකේ භූතය දකිනකොට අපිට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මුණ ගැහෙනවා. දුක සමුදය වෙන්න තිබුණු පාර දුර වෙනවා. එයි අපි දුක සමුදය උනේ පෙනීම නිසාද? පෙනීම තුල බැහැගෙනද? පෙනිච්ච දෙයට බැහැගෙනද? පෙනීමේ ඇත්ත නොදන්නකම නිසා පෙනීමට බැහැගත්තා. කවුද? දැන් පෙනීමට බැහැගෙන පෙනීම අම්මා තාත්තා දුව පුතා කරගෙන ඊට පස්සේ ඒක වර්තමානයේ ඇත්ත කරගෙන ඒ වර්තමානයේ ගෙවිච්ච බවට පත් කරගෙන ඊට පස්සේ අතීතයක් හදාගෙන අනාගතයක් හදාගෙන ගොඩනගාගෙන මොකද්ද කළේ? අතීතේ හොඳට තිබ්බ එක දැන් දිරලා අතීතේ තරුණ වෙලා හිටපු මන් දැන් නාකි වෙලා කියලා මොකද්ද කළේ? අර ලෝකයේ සමුදය කරගත්ත දුක සමුදය කරගත්තා. හැබැයි ඔබ දැන් කල්පනා කළා අතීතයේ ඔක්කොම පැත්තක තියලා දැන් කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් පෙනීම පෙනීමක් මිසක ඒ පෙනීම හේතු ප්‍රත්‍යයන් සකස් කළා මිසක පෙනීම ඇතිකල්හිම පෙනිච්ච දේ පෙනිච්ච කෙනා කියන වර්ගීකරණය ඒ දෙපැත්ත විඥාණයෙන් අපිට පෙන්වුවා මිසක ඒක අතීතයෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිත්‍ය වශයෙන් නැති පෙනීමම හේතු කරගෙන පෙනිච්ච දේ පෙනිච්ච කෙනා කියන දෙපැත්ත ගොඩ නගපු න්‍යායක් මිසක ඒක නිත්‍ය විච්ච ස්ථිර විච්ච සත්‍ය වශයෙන් තිබෙන ධර්මයක් නොවේයි කියන අවබෝධයටපත් වෙනකොට පෙනීම කවදාක්වත් කෙස් කරගන්නේ නැහැ. එහෙනම් කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා මෙනෙහි කරනකොට අපිට පටිච්චසමුප්පන්න න්‍යාය මෙනෙහි වෙන්න ඕන. නැත්තම් දෙතිස් කුණුපේ මෙනෙහි කරා කියලා නිවනට යන්නේ නැහැ. මොකද දෙතිස් කුණුපේ මෙනෙහි කරන්න පටිච්චසමුප්පාද න්‍යායක් වමනා වෙන්නේ නැන්නේ. දෙතිස් කුණුපේ මෙනෙහි කරන්න බුදුබණ අහලා තියෙන්න ඕන නැහැ. කුණුප කොටස් 32 හිත හිතා කියා ඉන්නකොට එන සමාධිය නිවන එහෙම නෙවෙයි. ඒන කලකිරීම නිවන එහෙම නෙවෙයි. හැබැයි කවදා හරි නිවනට උපකාරයක් වෙයි. මොකද නීවරණ ධර්මයන් යටපත් වෙන නිසා. හැබැයි
විදර්ශනාව පැත්තට අපි එනකොට පච්චුප්පන්න ධර්මයේ විදර්ශනා කරනකොට අපිට ඒක පෙනීමක් මිසක ඒ පෙනීම කෙස්වත් සුදු විච්ච කෙස්වත් නෙවෙයි කියන අවබෝධය අපිට එනවා. එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. පෙනීමක් පිච්ච තැන අර අවිද්‍යාව නිසා ගොඩනගපු දෘෂ්ටියෙන්ද නැද්ද මෙනෙහි කරලා දෙන්නේ කෙස් කියලා. ඊට පස්සේ ඒක යමක් බවට පත් කරලා අතීතයේ තිබුණු බවට අපිට මෙනෙහි කරලා දෙනවා මොකෙන්ද? අර බරපතල ගොඩනගපු දෘෂ්ටි ජාලයේ මූලික වෙලා. අවිද්‍යාව මූලික වෙලා. එහෙනම් ඒක යෝනිසෝ මනසිකාරයේද අයෝනිසෝ මනසිකාරයේද? අන්න ඒ කෙරෙන්නේ අවිද්‍යාවේ අයෝනිසෝ මනසිකාරය. එතනදී අපට මම කියලා කෙනෙක්ගේ කෙස් හම්බ වෙනවා. දැන් එයා මෙනෙහි කරනවා අනේ මං කලින් තරුණ විදියට හිටියා. ළමා කාලේ හිටියා. දැන් ඒ සියල්ල මගෙන් ඈත් වෙලා වෙනස් වෙලා මම නාකි වෙලා. දැන් ඕක මෙනෙහි කරාට නිවන් දකින්නවද? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද? පටිච්චසමුප්පාදෙ මෙනෙහි වෙනවද? නෑනේ. හැබැයි කලකිරීම ඇති වෙයි. හැබැයි ඒක අපිට හොඳයි මේක අවබෝධ කරගන්නට අඩිතාලම වශයෙන්. මොකද හිත දමණය වෙනවනේ නේ, හිත තැම්පත් වෙනවනේ. හැබැයි අපි මෙතනදි මෙනෙහි කරන්න ඕන කෙස් හම්බ වෙන බවද හම්බෙච්ච දේ ගැනද මෙනෙහි කරන්න ඕන හම්බ වෙන්න ක්‍රියාවලිය ගැනද? ක්‍රියාවලිය. එහෙනම් එතනදී අපිට පෙනීමේ ක්‍රියාවලියනේ. ඒක අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ කියලා කිව නොහැකි නේද? වර්තමානයේ කියන්නේ වෙන්නේ යමක් බවට පත් කරගත්තම. හැබැයි මේක නෑයි කියන්න බැරි, තිබුණයි කියන්න බැරි. ඇත නැත අන්තවලට පත් කරන්නට බැරි නිත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් තියෙන තැනක් හෝ තිබුණු තැනක් හෝ අත්දකින්න කෙනෙක් කියා ප්‍රකාශයට පත් කළ නොහැකි පටිච්ච සමුප්පන්න අත්දැකීම. එහෙනම් මෙන්න මෙතනදී අපි දකිනවා මොකද්ද? අපිට කවදාකවත් මේ පේන දේ කෙනෙක් වශයෙන් ගන්නට බෑ, යමක් වශයෙන් ගන්නට බෑ, දෙයක් වශයෙන් ගන්නට බෑ. යමක් කෙනෙක් දෙයක් වශයෙන් ගත්ත දෘෂ්ටිය නිසාද නැද්ද අපිට දිරණ බව හම්බ වෙන්නේ, වයසට යන බව හම්බ වෙන්නේ, නාකි වෙච්ච බව හම්බ වෙන්නේ, ජරාව හම්බ වෙන්නේ, මරණය හම්බ වෙන්නේ, ශෝක පරිදේව දුක් දුම්නස් හම්බ වෙන්නේ, සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාවම හම්බ වෙන්නේ මොකද්ද? ඒක යමක් බවට, දෙයක් බවට, කෙනෙක් බවට ගත්ත දෘෂ්ටිය නිසා. එහෙම නැත්නම් මේක පච්චුප්පන්න අත්දැකීම, පෙනීමක් මිසක පෙනීම කෙස් නොවේ. පෙනීමේ ක්‍රියාවලියට අපි මොකද්ද කරන්නේ? හේතුඵල ධම අමතක කරලා ඒකේ තියෙන පච්චුප්පන්න බව අමතක කරලා අපි මොකද්ද කරන්නේ? ඒක දෙයක් යමක් බවට පත් කරගත්තොත් අන්න ඒකට කියනවා අපි මොකද්ද? දුකත් සමුදයයි. ඒ ක්‍රියාවලිය අනිත්‍ය බව දකිනකොට අපිට ඔන්න දුක බව වැටහෙනවා. දුක කියන්නේ මොකද්ද? දුක වැටහෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය වැටහෙනවා. ඇයි? දැන් දන්නවා අපි මොකද්ද? මේ පෙනිච්ච දේ යමක් කරගත්තේ දෙතන තියන්නේම දුකයි සමුදයයි. ඒකේ පටිච්ච සමුප්පන්න බව දකින්නේ කොතනද? ඒ තියෙන්නේ නිරෝධයයි මාර්ගයයි. අන්න එතන අපිට දුක සමුදය නිරෝධ මාර්ගය පිළිබඳ ඥානය උපදිනවා, නුවණ ඉපදෙනවා. එතකොට අපිට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. මොකද්ද? කෙනෙක් විසින් කරවන්නේ නැති, ආත්මයක් විසින් නොකරවන පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් ගැන පැහැදිලි වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්මය වැටහෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවය වැටහෙනවා. එහෙම නැතුව මේ අනිත්‍ය නම් දුකයි කියලා කියන්නේ මේ රෙදෙන, පෙළෙන, බිඳවන දුකක් ගැන එහෙම නෙමෙයි. ඒ නිසා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියපු ගමන් දුක කියනකොටම අපේ ඔළුවේ තියෙන මොකද්ද? අවිද්‍යාවෙන් ගොඩනගන දුක ගැන මිසක චතුරාර්ය සත්‍ය ගැන නොවේ. අනිත්‍ය දැක්කනම් අර රෙදෙන දුකද අවබෝධ වෙන්නේ දුක්ඛාර්ය සත්‍යද? දුක්ඛාර්ය සත්‍යය. එහෙනම් ඔන්න අනිත්‍ය දැක්කනම් දුක
දැක්කා දුක දැක්කා නම් අනාත්මය දැක්කා. ඒ නිසා අනිච්ච නම් දුකයි කිව්වේ මොකද්ද? මේ අස්තිර නිසා අනේ කැඩෙනවා බිඳෙනවා හෝ දුක කියන එක එහෙම නෙමෙයි. එතන ඒ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. එහෙනම් ඔන්න අපි අනිත්‍ය දකින්නවයි අනිච්ච දකින්නවයි කියේ මොකද්ද? නිච්ච කරන්න බැරි. ස්ථිරව පෙන්වන්න බැරි. නිට්ටයව කියන්න බැරි. යමක් දෙයක් බවට පත් කරගන්න බැරි. අතීතයෙන් ආපු නැති අනාගතයට නොවන වර්තමානයේ කියාද නිට්ටය වශයෙන් ස්ථිර වශයෙන් තියෙන තනක් තියෙන යමක් බවට ප්‍රකාශයට පත් කළ නොහැකි. හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගපු නාම රූප විඥාන ක්‍රියාවලිය අධ්‍යක්ීම මේක තමයි අපිට යන්න තියෙන පවුර. එහෙම නැත්නම් මේ නාම රූප ක්‍රියාවලිය අධ්‍යක්ීම කියලා යමක් කරගන්නවා නෙවෙයි, මේක තමයි ඊතරට යන්න තියෙන පවුර. ඒ අධ්‍යක්ීමට එනකොට අපිට සලායතන සමුදයද සිද්ධ වෙන නිරෝධයද. එතකොට අපිට ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් දුක බව තේරෙන්නේ නැද්ද? එතකොට එළිය ඇතුළ ගොඩනගෙන තැන තමයි මොකද්ද? දුකත් සමුදයත්. ලෝකයක් මම බිහි කරන තැන තමයි මොකද්ද? දුකත් සමුදයත්. එහෙනම් ඔන්න මේ ආයතන ටිකම මොකද්ද? දුකද නැද්ද? දුකමයි. ආයතන 12ම දුකද නැද්ද? දුක. ඒක තමයි ලෝකය කියලා කියන්නේ. ඔන්න ඔතනදී තමයි එහෙමනම් අපිට දුක සමුදය නිරෝධ මාර්ග කියන නුවණ පහළ වෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම පිණිසම අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් හේතු වේවා, උපකාර වේවා, ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම හැම දිනාටම පත්වෙත්වා කියලා සාදු කියන්නේ. මේ ධර්ම දේශනාව තුළින් ජනිත වන්නට යෙදුනා වූ පුණ්‍ය කුසල වාසනාවන් අපි නමින් මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් යම් තාක් ඥාති පිරිසක් ඇතනම් ඒ හැම දිනාම Taman විසින්ම කරගත්තා වූ පින්කමක්සේ දැක බලාගෙන සතුට සිත් ඇති කරගනිත්වා. මේ පින් අනුමෝදන් කරමි, අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ ජම්තාක් දිව්‍ය බ්‍රහ්මක් සත්ව කොට්ටාසයක් ඇතනම් ඒ සෑම සියලු දෙනාම මේ පින්කම දැක බලා සතුටු වෙත්වා, සතුටු සිත් ඇති කරගනිත්වා, සතුටින් අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියන්නේ. අපි හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා, උපකාර වේවා, ප්‍රඥා පෞරක්ම වෙත්වා, පාරමිතා ශක්තියක්ම වෙත්වා, ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා කියලා සාදු කියන්න. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දයි සුපත් වේවා, යම්තක් වේවා.